අයිබෝන් දරුවනේ 2022 ගිණුම් කරන පන්තියේ පළවෙනි ඉලක්කගත පසුගිය කොටස් වලින් ඉලක්කගත බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කරන්න අපි සජීවීව YouTube live ඔස්සේ පිළිතුරු සාකච්ඡා කිරීම ආරම්භ කිරීමට හදන්නේ. මම හිතන්නේ මේ වෙනකොට Taman අතේ ප්‍රශ්න පත්‍රය තබාගෙන පිළිතුරු ටික මාක් කරලා ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අපි බලමු නව විෂය නිර්දේශය සඳහා මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය මූල්‍ය ගිණුම්කරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශනය. අනේ යට ඉරක් ඇඳ ගන්න වැරදි ප්‍රකාශනය. එතකොට වැරදි ප්‍රකාශනය මොකක්ද කියලා. පළවෙනි එකේ කියන්නේ මූල්‍ය ගිණුම්කරණ වාර්තා ව්‍යාපාරයක අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් පරිශීලනය කරනවලු. හරි. අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් පරිශීලනය කරනවා කියන එක ඒක හරි. මූල්‍ය ගිණුම්කරණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක්. 2. මූල්‍ය ගිණුම්කරණ වාර්තා පිළියෙල කිරීම නෛතික අවශ්‍යතාවයක්. ඒ කියන්නේ නීතිමය අවශ්‍යතාවයක්. නීතිමය අවශ්‍යතාවයක්. මූලික මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ නීතිමය බලපෑම වැඩි ශේෂ්ත්‍රයක්. ඒක හරියට හරි. ඊළඟට කියනවා මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම් කරන ප්‍රමිත අදාළ කරගන්න ඕනේ. ගිණුම් වාර්තා පිළියෙල කරද්දී ප්‍රමිත සහ මූලධර්ම අනුගමනය කිරීම අනිවාර්ය වෙනවා. ඒ නිසා ඒක නිවැරදි. මූල්‍ය ගිණුම්කරණ වාර්තා සාමාන්‍යයෙන් වාර්ෂිකව පිළියෙල කරනවා. වාර්ෂිකව පිළියෙල කරනවා කියන්නේ නිශ්චිතයි. මූල්‍ය ගිණුම්කරණ වාර්තා පිළියෙල කිරීම නිශ්චිත වෙන්න ඕනේ. ඒක නිවැරදි. ඊළඟට තියෙනවා මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේදී අතීත සහ පුරෝකථනය කරපු තොරතුරු සපයනවා. පුරෝකථනය කරපු තොරතුරු සපයනවා කියන්නේ ඇස්තමේන්තුගත තොරතුරු සපයනවා. එතකොට ඇස්තමේන්තුගත තොරතුරු සපයන්නේ මූල්‍ය ගිණුම්කරණයේදී නෙවෙයි මොන ගිණුම්කරණයේදීද? කළමනාකරණ ගිණුම්කරණයේදී. එහෙනම් වැරදි ප්‍රකාශය වෙන්නේ කීවෙනි එකද? අංක 5. 2. ව්‍යාපාරයක සිදුවෙච්ච ගනුදෙනු 4ක් ඔයාලට දීලා තියෙනවා. අපෙන් මේ ගනුදෙනු 4න් අහන්නේ ගනුදෙනු 4ට අදාළ මූලාශ්‍ර ලේඛන 4 මොකක්ද කියනවා. පළවෙනි එක තමයි අයිතිකරුවා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයට මෝටර රථයක් යොදවනවා. ළමයි ව්‍යාපාරයට මෝටර රථයක් යොදවපුවම ඒක ලැබීම් චැනලේ ලියන්න බෑ. ගෙවීම් චැනලේ ලියන්න බෑ. ආපසු යොම් එකේ ලියන්න බෑ. ආපසු යොම් එකේ ලියන්න බෑ. ගැනුම් චැනලේ ලියන්න බෑ. විකුණුම් චැනලේ ලියන්න බෑ. එතකොට සුළු මුදල් ගෙවීම් චැනලේ ලියන්න බෑ. එහෙනම් මෝටර රථයක් ව්‍යාපාරයට යොදවන එක මොකේද ලියන්න වෙන්නේ අපිට? අනිකුත් එක උපයෝගී පොතකවත් ලියන්න බැරි නිසා මොකේකද ලියන්න වෙන්නේ? පොදු චැනලේ. එහෙනම් පොදු චැනලේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද දරුවෝ? ජර්නල් වවුචරය. දෙවෙනි කරුණ නැවත විකිණීමට භාණ්ඩ ණයට ගත්තා. භාණ්ඩ ණයට ගත්තා නම් ගැනුම් චැනලේ ලියන්නේ. ඒකේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මොකද්ද? ගැනුම් ඉන්වොයිසය. ඊළඟට තුන්වෙනි එක පරිපාලන කටයුතු සඳහා ලීබඩ උපකරණ ණයට ගන්නවා. අපි නැවත විකිණීමට භාණ්ඩ ගත්තා නම් ගැනුම් චැනලේ ලියන්නේ. හැබැයි ව්‍යාපාරයේ පාවිච්චියට වත්කමක් ණයට ගත්තා නම් ඒක මොකේද අපි ලියන්න ඕනේ? පොදු චැනලේ. පාවිච්චියට ණයට ගත්තා නම් මොකේද ලියන්නේ? පොදු චැනලේ. එහෙනම් පොදු චැනලේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මොකද්ද? ජර්නල් වවුචරය. දර පළවෙනි එක ජර්නල් වවුචරය, දෙවෙනි එක ගැනුම් ඉන්වොයිසිය, තුන්වෙනි එක ජර්නල් වවුචරය. 4. නැවත විකිණීමට ණයට ගත්ත භාණ්ඩ සැපයුම් කරුව වෙත අහපව් යවනවා. ඒ කියන්නේ ආපසු හරවා යැවීම. ඒ කියන්නේ ආපසු යැවුම්. ආපසු යැවුම් වල මූලාශ්‍ර ලේඛනය මොකක්ද වෙනවා කිව්වේ? හරපත. එහෙනම් මොකද්ද උත්තර ටික වෙන්නේ? ජර්නල් වවුචරය, ගැනුම් ඉන්වොයිසිය, ආයි ජර්නල් වවුචරය, ආයි හරපත. උත්තරේ වෙන්නේ කීයද? අංක 1. තුන්වෙනි එක 90000ක ණයගැති වටිනාකමක් පියවන්න 80000ක චෙක් පතක් ලැබුණලු. දුන් වට්ටම 10000යිලු. කාගෙන්ද මේ ලැබෙන්නේ? ණයගැතියෙක්ගෙන්. ළමයි 80000ක චෙක් පතක් ලැබුණා කියන්නේ මුදල් ලැබුණා හා සමානයි. මුදල් ලැබුණා හා සමානයි නම් මුදල් පාලන ගිණුමට මොකද වෙන්නේ? හර වෙනවා 80000ක්. 10000ක් දුන් වට්ටමලු. දුන් වට්ටම කියන්නේ වියදමක්. වියදමක් නම් දුන් වට්ටම් ගිණුමට හර වෙන්න ඕනේ කීයක්ද? 10000ක්. දුන් වට්ටම් ගිණුමට හර වෙන්න ඕනේ කීයක්ද? 10000ක්.
එතකොට මුදල් පාලන ගිණුම හරහා 80යි, දුන්වට්ටම් ගිණුම හරහා 10යි. දෙකේම එකතුව කොහෙටද බැර වෙන්නේ? ණයගැති පාලන ගිණුමට. එහෙනම් උත්තරේ වෙන්නේ කීවෙනි එකද? අංක 5. ඊළඟට ළමයි 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නය තියෙනවා මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ගිණුම්කරන තොරතුරු වල වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණයක් නොවන්නේ. ළමයි ගුණාත්මක ගති ලක්ෂණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මූලික ලක්ෂණ. මූලික ලක්ෂණ තියෙන්නේ දෙකයි. මොනවද මේ මූලික ලක්ෂණ දෙක? එකක් අදාළ බව, අනිත් එක විශ්වාසනීය නියෝජනය. අනිත් වර්ගය තමයි මොනවද? වැඩි දියුණු කිරීමේ ලක්ෂණ. වැඩි දියුණු කිරීමේ ලක්ෂණ 4යි තියෙන්නේ. මොකක්ද මේ 4 වෙන්නේ? පළවෙනි එක සංසන්දනය කළ හැකි බව. දෙවෙනි එක අවබෝධ කරගත හැකි බව. තුන්වෙනි එක තමයි කාලීන බව. හතරවෙනි එක තමයි සත්‍යාපනය කළ හැකි බව. එතකොට මෙතන අහන්නේ වැඩි දියුණු කිරීමේ ලක්ෂණයක් නොවෙන්නේ කොහොමද කියලා. ඒතර වැඩි දියුණු කිරීමේ ලක්ෂණයක් නොවෙනවා කියන්නේ මූලික ගුණාත්මක ගති ලක්ෂණයක් මෙතන ඇති. මොකක්ද ඒ තියෙන්නේ? අදාළ බව. උත්තරේ වෙන්නේ අංක 5. ඊළඟ එක දරුවෝ පොඩි ගාණක් ඇසුරෙන් තියෙන්නේ. ඔයාට මූලික ගිණුම් කරන සමීකරණය ඔයා දන්නවා. ව්‍යාපාරයක තියෙන වත්කම සමාන වෙනවා ඒ ව්‍යාපාරයේ තියෙන වගකීම් හා හිමිකම් වල එකතුවට. වගකීම් හා හිමිකම් වල එකතුවට. වගකීම් හා හිමිකම් වල එකතුවට. එතකොට මෙතන කියන ගණදෙනුවක් තියෙනවලු මොකද්ද? ලක්ෂයකට ගත්ත භාණ්ඩ වාගයක් 1,70,000කට ණයට විකුණනවා. ඒ 1,70,000 ඇතුලේ 20,000ක වැට් එකක් තියෙනවා. ළමයි භාණ්ඩ වික්කහම ලැබෙන ලාභය කාටද අයිති? අයිතිකාරයට. එතකොට ළමයි ලක්ෂයක භාණ්ඩ 1,70,000කට වික්කහම ඍජුව බැලුවහම 70,000ක ලාභයක් තියෙනවා. හැබැයි 70,000 ඇතුලේ තියෙනවලු 20,000ක වැට් එකක්. වැට් එක ළමයි ව්‍යාපාරයට අයිති ආදායමක් නෙවෙයි. ඒක රජයේ ආදායමක්. ඒක ව්‍යාපාරයේ විසින් රජයට ගෙවිය යුතුයි. එතකොට මේ 70,000න් ව්‍යාපාරයේ අයිතිකරුවට අයිති කීයක් විතරයිද? 50,000යි. ඉතුරු 20,000 රජයට මොනව කළ යුතුයිද? ගෙවිය යුතුයි. එහෙනම් මෙහෙමයි වෙන්නේ. ලක්ෂයක භාණ්ඩ 1,70,000කට වික්කහම බඩු තොගය නැමැති වත්කමෙන් ලක්ෂයක් අඩු වෙනවා. බඩු තොගය නැමැති වත්කමෙන් ලක්ෂයක් අඩු වෙනවා. ණය ගෙතියු නැමැති වත්කම 1,70,000කින් වැඩි වෙනවා. එතකොට මෙතනින් 70,000ක ලාභයක් තියෙනවනේ. හැබැයි ඒ ලාභෙන් 20,000ක් අපි රජයට ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි කියන්නේ වගකීම් වලට 20ක් එකතු වෙනවා. ඉතුරු 50,000 අයිතිකාරයට අයිති. ඒ නිසා හිමිකමට 50ක් එකතු වෙනවා. එතකොට ළමයි මේ දෙකේ සුද්ධ බලපෑම වෙන්නේ 170න් 100ක් ගියාම කීයද? 70යි. මෙතෙන්ට 20යි මෙතෙන්ට 50යි. එහෙනම් උත්තරේ තියෙන්නේ කීවෙනි එකද? අංක 3. උත්තරේ තියෙන්නේ අංක 3. 6 වෙනි ප්‍රශ්නය. නිවැරදි ලෙජර් ගිණුම් වර්ගීකරණයට අනුව පහත දැක්වෙන ලෙජර් ගිණුම් අයත් වන නිවැරදි වර්ගීකරණය කොහොමද කියලා අහනවා. පළවෙනි එක තමයි අලුත් වැඩියා වියදම. දරුවෝ 9ම තියෙනවා අලුත් වැඩියා වියදම කිව්වහම ඒක වියදම් ගිණුමක්. ඊළඟට තියෙනවා දරුවෝ ආපසු යැවුම්. ඔන්නෝක අපි විශේෂයෙන් මතක තියාගන්න කිව්වා. ආපසු යැවුම් කියන එක. ආපසු යැවුම් කියන එක ගැණුම් වලින් අඩු කරන එකක්. ගැණුම් වලින් අඩු කරනවා කියන්නේ ගැණුම් කියන්නේ වියදමක්. එහෙනම් අඩු කරන දේ මොකක් වෙන්න ඕනේද? වියදමක් වෙන්න ඕනේ. එහෙනම් ආපසු යවුම් කියන්නේ දරුවෝ වියදමක්. ඊළඟට තියෙනවා ගැනිලි. ගැනිලි කියන්නේ ප්‍රාග්ධනයෙන් අඩු වෙන දෙයක්. ප්‍රාග්ධනයෙන් අඩු වෙන දෙයක් කියන්නේ ඒක හිමිකමක්. ඊළඟට තියෙන්නේ මොකද්ද? ෂය වෙන් කිරීම. ෂය වෙන් කිරීම කියන්නේ වත්කම් වලින් අඩු වෙන දෙයක්. වත්කම් වලින් අඩු වෙන දෙයක් කියන්නේ ළමයි ඒක වත්කමක්. එහෙනම් පළවෙනි එක වියදමක්, දෙවෙනි එක වියදමක්, තුන්වෙනි එක හිමිකමක්, ඊළඟ එක වත්කමක්. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? අංක 1. ඊළඟට ළමයි 7 වෙනි එක.
ණය හිමියෙකුට නිකුත් කළ චෙක් පතක් පසුව අගරුණොත් ඒක ලියන උපයෝගී පොත මොකක්ද කියලා. ළමයි අපි උපයෝගී පොත් මූලික ඒවා ටික සියල්ලම කතා කළා. අගරු චෙක් පත් කියලා ගනුදෙනුවක් අපි ලැබීම් ජර්නලයේ දැක්කේ නැහැ. ගෙවීම් ජර්නලයේ දැක්කේ නැහැ. සුළු මුදල් ගෙවීම් ජර්නලයේදී එවැනි ගනුදෙනුවක් අපිට හම්බුන්නේ නැහැ. ගැනුම් ජර්නලයේදී අපිට හම්බුන්නේ නැහැ. විකුණුම් ජර්නලයේදී අපිට හම්බුන්නේ නැහැ. ආපසු යොම් ජර්නලයේදී අපිට හම්බුන්නේ නැහැ. ආපසු යොම් ජර්නලයේදී අපිට හම්බුනේත් නැහැ. එහෙනම් දරුවෝ වෙනත් උපයෝගී පොතක ලියන්නේ නැති හැම ගනුදෙනුවක්ම ලියන උපයෝගී පොත මොකද්ද? පොදු ජර්නලය. එහෙනම් උත්තරේ වෙන්නේ පොදු ජර්නලයේ අංක 4. ඊළඟ එක. ඔයාලට දීලා තියෙනවා විස්තර වාගයක්. ඔන්න හරියට ප්‍රශ්නය කියවලා බලන්න. ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි 4යි 1 දිනට ව්‍යාපාරයේ වගකීම් කීයද කියලා. දරුවෝ මූලික ගිණුම් කරන සමීකරණය මේකනේ බෝඩ් එකේ තියෙනවා. මොකද්ද මූලික ගිණුම් කරන සමීකරණය? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඒකේ ඔයාලට 4යි 1 තලතුරු උඩින්ම දීලා තියෙනවා. වත්කම තියෙනවා 200ක්. හිමිකම තියෙනවලු 150ක්. එහෙනම් වගකීම නියත වශයෙන් කීයද වෙන්න ඕනේ? 50යි. වගකීම කීයද වෙන්න ඕනේ? 50යි. ඕක තමයි එක උත්තරයක්. අනිත් උත්තරය වගේ අහන්නේ අවසාන දවසට අවුරුද්දේ අවසානයේට හිමිකම කීයද කියලා. ඔතන අන්තිමට හිමිකම හොයාගද්දී මේ තියෙන්නේ ආරම්භක හිමිකම. ඔතන ගනුදෙනු තුනක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි ගැනිලි. ළමයි ගැනිලි කියන්නේ හිමිකමෙන් මොනව වෙන එකක්ද? අඩු වෙන එකක්. ඊළඟට තියෙනවා නව ප්‍රාග්ධනය, අලුතෙන් ප්‍රාග්ධනය, අමතර ප්‍රාග්ධනය, ප්‍රාග්ධනයට එකතු වෙන එකක්. ඒ වගේම තියෙනවා අලාභය. අලාභ කියන්නේ හිමිකම් වලින් මොනව වෙන දෙයක්ද? අඩු වෙන දෙයක්. එහෙනම් අවසාන හිමිකම හොයන්නේ හිමිකම් තීරුව 15ට මොනව කළාද? එකතු කරලා. එහෙනම් බලන්න 150න් 70ක් ගියාම 80යි, 80යි 25යි කියන්නේ 105යි, 105න් 60ක් ගියාම කීයද එන්නේ? 45යි. එහෙනම් උත්තර දෙක වෙන්නේ 50000ක් සහ කීයද? 45000ක්. උත්තරේ වෙන්නේ කීවෙනි එකද? අංක 4. උත්තරේ වෙන්නේ අංක 4. ඊළඟට 9. ලීබඩු මිලටගෙන නැවත විකිණීම සිදු කරන මොරටු වෙළඳසැලේ විකුණුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව. දරුවෝ බලන්න මේ කවුන්ස් ප්‍රශ්න පත්‍රයේ අනෙකුත් ප්‍රශ්න පත්‍ර වලට වඩා දරුවෝ වෙනස්. ඒ තමයි ඔයා ප්‍රශ්න පත්‍රයේ මම හැමදාම කිව්වා ගිණුම් කරන විෂයේදී කටපාඩම් කරන්න යන්න එපා. ඔයා අවබෝධය විතරක් ලබා ගන්න විෂය පිළිබඳව. ඒකට හේතුව තමයි දරුවෝ දැන් ඔයාලට පේනවා ප්‍රශ්නයක් ඍජුව නහන්නේ නැහැ. යම් සිද්ධියක් ඇසුරෙන් අපේ සිද්ධාන්තමය දැනුම හැම විටම පරීක්ෂාවට වාජනය කරනවා. ඒ පරීක්ෂා කරන එකයි කරන්නේ. ඒ නිසා අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. බලන්න දැන් මේ ප්‍රශ්නය අපෙන් අහන්නේ විකුණුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනුවනේ. ඔන්න ඔතනින් අපිට ඕනේ කරනවා විකුණුම් ජර්නලයේ නිර්වචනය. මොකද්ද දරුවෝ විකුණුම් ජර්නලය කොහොමද අපි නිර්වචනය කළේ? කිසියම් ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ. ඔන්න බලන්න නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ ණයට විකුණු විට එය ලියලා තියෙන පොතට තමයි විකුණුම් ජර්නලය කිව්වේ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ. ඔන්න බලන්න පළවෙනි එක. වසර ප්‍රයෝජනයට ගෙන තිබූ මෝටර රථයක්. එතකොට අපි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත් එකක්ද? නෑ. එහෙනම් මේ උත්තරේ වැරදි. 2. 35000ක් පිරිවැය වූ ලීබඩු තොගයක් 50000කට මුදලට විකුණනවා. පැහැදිලිව කියලා තියෙනවා මුදලට විකුණනවා. එහෙනම් ඒක ගන්න බෑ. ඊළඟ එක විකිණීම සඳහා 60000ක ලීබඩු තොගයක් සුරංග ව්‍යාපාරයෙන් මිලදී ගන්නවා. මිලදී ගන්න ඒවා නෙමෙයි ලියන්නේ ණයට මොනවා කරන ඒවාද? විකුණන ඒවා. එහෙනම් ඒක වෙන්නත් බෑ. ඊළඟට කියනවා ලීබඩු තොගයක් විපුලට විකුණනවා.
ළමයි මේකේ ලී බඩු මිලටගෙන විකුණන ව්‍යාපාරයන්නේ. ලී බඩු මිලටගෙන විකුණන ව්‍යාපාරයක ලී බඩු කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත් එකක්. මෙතන දීලා තියෙනවා දරුවෝ ණයට වික්කා කියලා ඍජුව දීලා නැහැ. හැබැයි ගානේ කියලා තියෙනවා දරුවෝ විකුණට වික්කා කියලා. අපි ගිණුම්කරණයේදී කිව්වා යම් කිසි පුද්ගලයෙක්ගේ නමක් දීලා වික්කා කියලා දුන්නොත් ඒක සලකන්නේ මොන විකිණීමක් විදියටද? ණයට විකිණීමක් විදියට. එහෙනම් ණයට විකිණීමක් විදියට සලකන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ කීවෙනි එකද? අංක 4. 10. වැට් ලියාපදිංචි නොවූ ආයතනයක ආපසු යවුම් චැනලයේ එකතුව පොදු ලෙචරයට පිටපත් කරන ආකාරය. වැට් නැති අවස්ථාව. අපි ළමයි ආපසු යවුම් ජර්නලයේ පිළියෙල කරලා ජර්නලයේ එකතුව කෙලින් වාක්‍යයක් ලියනවා දරුවෝ පොදු ලෙචරයට පිටපත් කළා කියලා. මේ ආපසු යවුම් වල මූලාශ්‍ර ලේඛනය මොකද දරුවෝ? හරපත. හරපත. අපි ආපසු යවුම් වල ඩබල් එන්ට්‍රිය කතා කළා. මොකද්ද ඩබල් එන්ට්‍රිය වෙන්නේ? ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ අඩු වෙනවා කියන්නේ ණය හිමි පාලන ගිණුමට හර වෙනවා. එහෙනම් මේක බැර වෙනවා කිව්ව විශද්ද ආපසු යවුම් ගිණුම. එහෙනම් මොකද්ද ඩබල් එන්ට්‍රිය වෙන්නේ? ණය හිමි පාලන ගිණුමට හර කරලා ආපසු යවුම් ගිණුමට මොනව වෙනවද? බැර වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ කීවෙනි එකද? අංක 4. ඊළඟ එක 20000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් 125ක ලාභයක් සහිතව වික්කා. 125ක 125ක් කියන්නේ ගණිතමය වශයෙන් ගත්තොත් 4න් එකක්. 20000න් 4න් එකක් කියන්නේ කීයද? 5000යි. ඒ කියන්නේ 20000කට ගත්ත එකක් 5000ක ලාභයක් තියන් විකුණනවා. ඒ කියන්නේ කීයකටද විකුණන්නේ? 25000කට. හැබැයි දරුවෝ මේ ගානේ වික්කා කියන තැන පුද්ගලයෙක්ගේ නමක් දීලත් නැහැ. මේක ණයට කියලා කියලත් නැහැ. එහෙනම් මේක මොන විකිණීමක්ද? මුදලට විකිණීමක්. මුදලට වික්කා නම් අපිට සල්ලි ලැබෙනවා. සල්ලි ලැබුණොත් ලියන්නේ මොකේද? මුදල් පොතේ. එහෙම නැත්නම් මුදල් ලැබීම් පොතේ. එහෙම නැත්නම් අපි කියනවා ලැබීම් ජර්නලයේ. ඊළඟට ළමයි ලැබීම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ලදුපත. මුදලට භාණ්ඩ වික්කහම ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද? මුදල් පාලන ගිණුමට හර වෙනවා. ඕක මුදල් ලැබීමක් නිසා මුදල් පාලන ගිණුමට හර වෙලා විකුණුම් ගිණුමට මොනව වෙනවද? බැර වෙනවා. එහෙනම් දරුවෝ ඉස්සෙල්ලාම අහන්නේ මූලික ලියවිල්ල ලදුපත. උපයෝගී පොත උතන පොඩ්ඩක් හදාගන්න පේපර් එකේ මුදල් පොත කියලා තියෙන එක මුදල් ලැබීම් පොත වෙන්න ඕනේ. ඒ කියන්නේ ලැබීම් මුදල් පොත. එහෙනම් ලැබීම් කියලා දාගන්න ඉස්සරහින් ලැබීම් මුදල් පොත. ලැබීම් මුදල් පොත. එහෙනම් ඩබල් එන්ට්‍රිය උනේ මොකද්ද? මුදල් හර විකුණුම් බැර. අනිතර මුදල් පොත කියන එක කපලා ලියන්න පාලන ගිණුම. මුදල් පාලන ගිණුම හර විකුණුම් ගිණුම් බැර. ඊළඟට 12. හිමිකම වැඩි වෙනවා හිමිකම අඩු වෙනවා කියන බලපෑම. හිමිකමම අඩු වෙලා හිමිකමම වැඩි වෙනවා. අපි බලමු අයිතිකාරයා පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවනවා. ළමයි ණය හිමියන්ට ගෙවුවොත් වගකීම් මොනව වෙනවද? අඩු වෙනවා. එහෙනම් ඔය උත්තරේ වෙන්න බෑ අපිට පේනවා. වගකීම් කියලා ගන්න නැහැ නෝගේ. 2. ව්‍යාපාරයේ මුදලින් අයිතිකාරයා ණයක් ගෙවනවා. ණයක් ගෙවුවා නම් ළමයි වගකීම් මොනව වෙනවද? අඩු වෙනවා. එහෙනම් ඒක වෙන්නත් බෑ. ඊළඟ ඒක ප්‍රාග්ධනිය යොදවනවා. ප්‍රාග්ධනිය යොදුවොත් ළමයි වෙන්නේ හිමිකම් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වත්කමුත් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා කියලා එකක් ඕකේ නැහැ. එහෙනම් වැරදි. අයිතිකාරයා සිය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවනවා. අන්න ළමයි වියදමක් ගෙවුවා නම් වියදමක් නිසා මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. හැබැයි අයිතිකාරයා පෞද්ගලික මුදලින් යමක් ගෙවුවා නම් ඒක අමතර ප්‍රාග්ධනයක් වෙනවා. අමතර ප්‍රාග්ධනයක් වෙනවා කියන්නේ හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් උත්තරේ කීවෙනි එකද වෙන්නේ? අංක 4. අපි පස්වෙනි එක චුට්ටක් චෙක් කරලා බලමු. ව්‍යාපාරයේ මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවනවා. ළමයි ව්‍යාපාරයේ වියදමක් ගෙවුවා නම් ළමයි මුදල් නැමැති වත්කම මොනවා වෙනවද? අඩු වෙනවා. එතකොට වත්කම් අඩු වෙයි කියලා එකක් මේකේ නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? අංක 4. ඊළඟට ළමයි 13.
ඕකේ අහන්නේ වියදම කීයද කියලා. ළමයි අපිට දීලා තියෙන තොරතුරු වලින් වියදම හොයන්න බෑ. හැබැයි දීලා තියෙන තොරතුරු වලින් දරුවෝ අපිට සුද්ධ ලාභය හොයන්න පුළුවන්. අවශ්‍යයි මේ බෝඩ් එකේ ලියන ඒවා අවශ්‍යයි ලියා ගන්න. කටු වශයෙන් කොලයක් අරගෙන. එහෙම නැත්නම් පේපර් එකේ මාරි සුද්ධ ලාභය. කොහොමද හොයන්නේ අපි? අවසාන ප්‍රාග්ධනයෙන් ආරම්භක ප්‍රාග්ධනය අඩු කරලා ඒකෙන් අමතර ප්‍රාග්ධනයක් අඩු කළාලා ගැණිලි එකතු කරනවා එකට. මේකට ලාභ සමීකරණය කිව්වේ. මෙන්න මේ ලාභ සමීකරණයට අවශ්‍ය තොරතුරු ටිකක් ඔයාලට දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? අවසාන ශුද්ධවත්කම් 2019 ශුද්ධවත්කම කියන්නේ හිමිකම. ඒ කියන්නේ ප්‍රාග්ධනය. අවසානික කීයක් දීලා තියෙන්නේ? 160යි. ආරම්භයේ 120යි. අමතර ප්‍රාග්ධනයේ යෙදූ ප්‍රාග්ධනයේ 10000ක් දීලා තියෙනවා. ගැණිලි තියෙනවා 25000යි භාණ්ඩ වලින් 5000යි ඔක්කොම 30000යි. දැන් එනවා සුද්ධ ලාභය. මේකෙන් මේක ගියාම 40යි 40න් 10ක් ගියාම 30යි 30යි 60යි. ලාභය 60ක් එනවා. ලාභේ නෙමෙයි උත්තරේ අහන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? වියදම අහන්නේ. අපි දන්නවා ළමයි ලාභය හොයන්න මේ සමීකරණය පාවිච්චි කරාට ලාභය හොයන්න අපිට තවත් සරල සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? ආදායමෙන් වියදම අඩු කරනවා. ආදායමෙන් වියදම අඩු කරනවා. ඔයාට දීලා ඔයා හොයාගත්තා සුද්ධ ලාභය 60යි. ආදායම ඔයාට දීලා තියෙනවා 100යි. එහෙනම් වියදම කීයක් වෙනවද දරුවෝ? 40ක් වෙනවා. 60න් 40ක් ගියාම තමයි 100න් 40ක් ගියාම තමයි කීයක් එන්නේද? 60ක් එන්නේ. අවශ්‍යයි ලියා ගන්න උත්තරේ. 13 වෙනි ගානට උත්තරය ඔය. වෙනි ගානට උත්තරය. ඊළඟට අභ්‍යාසංක 14. අභ්‍යාසංක 14. අපිට දීලා තියෙනවා දරුවෝ වියදම් 4ක්. වියදම් අපි වර්ගීකරණය කරනවා දරුවෝ වර්ග දෙකකට. එකක් තමයි ව්‍යාපාරයට කෙටි කාලීන ප්‍රතිලාභයක් ගෙන දෙන ආය දරන්න වෙන ඒවා. මොන කාලීන ප්‍රතිලාභයක් ගෙන දෙනද? කෙටි කාලීන ප්‍රතිලාභයක් ගෙන දෙන නැවත දරන්න වෙන ඒවා. තව જાතියක් තියෙනවා දරුවෝ ව්‍යාපාරයට දිගු කාලීන ප්‍රතිලාභයක් ගෙන දෙන එක්වරක් විතරක් දරන්න වෙන ඒවා. එකපාරක් විතරක් දරන්න වෙන. එහෙනම් බලන්න පළවෙනි එක යන්ත්‍රයක් ආනයනය කරනවා. ඒ කියන්නේ පිට රටින් ගෙන්නනවා. ඒ වියදම අපිට දරන්න වෙන්නේ එකපාරයි. ඊළඟ එක තියෙනවා යන්ත්‍රය පාවිච්චි කරන්න පෙර සර්විස් කරනවා. ඒක අපිට දරන්න වෙන්නේ කීපාරද? එකපාරයි. ඒ වගේම යන්ත්‍රය සවි කරනවා. සවි කිරීම අපිට දරන්න වෙන්නේ කීපාරද? එකපාරයි. ඊළඟට ළමයි අපිට දීලා තියෙනවා යන්ත්‍රය ක්‍රියාකාරීත්වය පවතින තත්වයෙන් තියාගන්නවට අපි කියන ළමයි නඩත්තු කරනවා කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අලුත් වැඩියා කරනවා කියලා. අලුත් වැඩියා කරන නඩත්තු කරන එක නැවත වාරයක් සිදු කරන්න ඕනේ. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ දරුවෝ මොනවද? ප්‍රාග්ධන වියදම් වෙන්නේ කියලා. දරුවෝ මෙන්න මේ දෙවර්ගයෙන් ප්‍රාග්ධන වියදම් කියන්නේ මෙන්න මේවා. ඒ කියන්නේ ව්‍යාපාරට මොන කාලීන ප්‍රතිලාභයක් තියෙනද? දිගු කාලීන ප්‍රතිලාභයක් තියෙන එක්වරක් විතරක් දරන්න වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි තුනම එකට එන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? ABC. උත්තරේ වෙන්නේ අංක 3. 15 වෙනි ගාන. 15 ඉඳන් 18ට පිළිතුරු සපයන්න ඔන්න ඔයාලට දීලා තියෙන තොරතුරු ටික ගන්න ඕනේ. ඔයාගෙන් අහලා තියෙන දරුවෝ පළවෙනි එක දල ලාභය. ඔයා දන්නවා දල ලාභය හොයන සරල විදිහ. ඔයා සමීකරණ වල ආදායම් ප්‍රකාශ ගණන් වලදී එහෙම සමීකරණ වලදී ආදායම් ප්‍රකාශ පිළියෙල කරද්දී ලෙචර් ගෙනුම් වලදී ආදායම් ප්‍රකාශ පිළියෙල කරද්දී ඔයා දල ලාභය හොයන සූත්‍රය ඉගෙන ගත්තා. කොහොමද දල ලාභය හොයන්නේ?
විකුණුම් වලින් අඩු කරනවා මොනවද? විකුණුම් පිරිවැය. හැබැයි මෙතන විකුණුම් කියලා ගත්තට ඔතන දීලා තියෙන විකුණුම් වල වටිනාකම ගන්න බෑ. ඇයි ඒ විකුණුපු 400ක් විකුණලා තිබුණාට 20ක් පහපව ඉවල නේද? එහෙනම් අපිට විකුණුම් ලෙස ගන්න වෙන්නේ කීයක් විතරයිද? 380යි. කීයද ගන්න වෙන්නේ? 380යි. ඊළඟට විකුණුම් පිරිවැය. කොහොමද දරුවෝ විකුණුම් පිරිවැය හෙව්වේ අපි ලෙචර් ගිණුම් පාඩමේදී ආදායම් ලාභලා ප්‍රකාශය පිළියෙල කරද්දී කියලා දුන්නා. විකුණුම් පිරිවැය හෙව්වේ කොහොමද? ආරම්භක තොගයට ගැණුම් ටික එකතු කරලා ඒකින් අවසාන තොගය අඩු කරනවා. අවශ්‍ය ලියාගන්න මාත් එක්ක. ආරම්භක තොගයට ගැණුම් ටික එකතු කරලා ආරම්භක තොගයට ගැණුම් ටික එකතු කරලා ඒකින් අවසාන තොගය අඩු කරනවා. බලන්න ආරම්භක තොගය කීයක් තියෙනවද? ආරම්භක තොගය 40ක් තියෙනවා. ගැණුම් කීයක් තියෙනවද? 210ක් තියෙනවා. 40යි ගැණුම් 210යි. එතකොට අවසාන තොගය කීයක් තියෙනවද? 20යි 12යි 31 තොගය. දැන් සුළු කරන්න 380ෙන් අඩු කරන්න ඕනේ 250න් 20ක් ගියාම 230යි. එතකොට මේකෙන් මේක ගියාට පස්සේ කීයක් එනවද? 150යි. 150යි. උත්තරේ වෙන්නේ කීවෙනි එකද? 15 වෙනි ප්‍රශ්නට උත්තරය අංක කීයද? අංක 4. අංක 4 උත්තරේ 1,50,000යි. 1,50,000යි. ඊළඟට අහනවා සුද්ධ ලාභය. අපි දන්නවා දල ලාභය තියෙනවා නම් සුද්ධ ලාභය හොයන්නේ දල ලාභයට එකතු කරනවා වෙනත් ආදායම්. මේ ආදායම් ප්‍රකාශය මේකෙන් අඩු කරනවා මෙහෙයුම් වියදම. එතකොට මේ ආදායම් ප්‍රකාශයෙන්මයි මේක ගන්න තියෙන්නේ. එතකොට දැන් බලමු දල ලාභය අපිට දීලා තිබුණා 150යි. ගානේ බලන්න වෙනත් ආදායම් තියෙන්නේ 10යි. මෙහෙයුම් වියදම් තියෙනවා 60යි. 160න් 60ක් ගියාම කීයද දෙන්නේ? 100යි. රුපියල් ලක්ෂයයි. උත්තරේ වෙන්නේ කීයද? අංක 5. ඊළඟට දෙසැම්බර් 31 දිනට මුළු හිමිකම. ළමයි අපි හිමිකම හොයන්න සමීකරණ පාඩමේදී සූත්‍ර කිහිපයක් කියලා දුන්න අවසාන හිමිකම හොයන්න. එකක් තමයි සරලම සූත්‍රය තමයි අවසාන හිමිකම හොයන්න තියෙන සූත්‍රය තමයි ආරම්භක ප්‍රාග්ධනයට එක්කහු කරනවා සුද්ධ ලාභය. ඒකෙන් අඩු කරනවා මොනවා ටිකද? ගැණුම්. එහෙම නැත්නම් ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කරලා ගැණලි අඩු කරනවා. ප්‍රාග්ධනය ගාණි දීලා තියෙනවා දරුවෝ 300ක් තියෙනවා. සුද්ධ ලාභය ඔයාට ආව 100යි. ගැණලි ගාණි දීලා තියෙනවා 50යි. එතකොට එන්නේ කීයද? 400න් 50ක් ගියාම දරුවෝ 350ක් එනවා හිමිකම. 3,50,000යි. උත්තරේ වෙන්නේ අංක 5. ඊළඟට අහනවා මුළු වගකීම් ප්‍රමාණය. දරුවෝ ඔයා ගිණුම් කරන සමීකරණය දන්නවා. මොකද්ද ගිණුම් කරන සමීකරණය? ව්‍යාපාරයක තියෙන වත්කම සමානයිලු ව්‍යාපාරයේ තියෙන වගකීම් සහ හිමිකම් වල එකතුවට. වගකීම් සහ හිමිකම් වල එකතුවට. එතකොට හිමිකම අපි දැන් පොඩ්ඩකට කලින් හොයාගත්තා 350යි. ඒ වගේම වත්කම් දීලා තියෙනවා ඔයාට. වත්කම් කිව්වහම දරුවෝ ජංගම නොවන ටිකයි ජංගම ටිකයි එකතුව. බලන්න ඔගේ යටපේලිය දීලා තියෙනවා ජංගම නොවන වත්කම 400යි ජංගම වත්කම 200යි. ඒ කියන්නේ මුළු වත්කම 600ක් තියෙනවා. එහෙනම් මුළු වත්කම 600 නම් ඒකෙන් 350ක් හිමිකම නම් වගකීම කීයක් එනවද දරුවෝ? 250ක් එනවා. වගකීම 250ක් එනවා. අවශ්‍ය දරුවෝ ලියා ගන්න. මාත් එක්ක. හරිද? මාත් එක්කම ලියා ගන්න. එනිසා ගිණුම් කරන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් කියලා කවදාවත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නත් දරුවෝ පහතේ වයින් වත්කමක් වන්නේ කොහොමද? පහතේ වයින් ගනුදෙනුවක් වන්නේ කොහොමද?
පහත ඒවායින් මෙන්න මේ පොතේ ලියන ගනුදෙනුව වන්නේ මොකද්ද? ඒ වගේ සරල ප්‍රශ්න නැත්නම් වගකීමක් නොවන්නේ කොහොමද? රෝ ලෙවල් වල වගේ ඒ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. මේකොන්න ගැනුම් ජර්නලයට දාලා මූලාශ්‍ර ලේඛනය වන්නේ කොහොමද? උත්තර පහක් ලැබෙයි කියලා එහෙම බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. ඔයා ඉගෙන ගන්න මූලික මූලධර්ම ඇසුරෙන් ඔයාට අහන ඊටම හොඳ නිර්මාණශීලී ප්‍රශ්නයක් වාට ලැබෙන්නේ. හැබැයි මේ ප්‍රශ්න වලට ඔයා හොඳ පුරුවක් අපි පන්ති කාමරය තුලදී අනිවාර්යෙන් ලබා දෙනවා. right. අපි ඊළඟ කොටසට යනවා. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දරුවෝ 19 වෙනි ප්‍රශ්නය. ඔයාට දීලා තියෙනවා විකුණුම් ජර්නලයක්. ඒකෙන් අහනවා දරුවෝ අගෝස්තු 20 වෙනකොට විජයගෙන් ලැබෙන්න ඕන මුදල. බලන්න දරුවෝ විකුණුම් ජර්නලයේ විජය කියන පුද්ගලයාට විකුණලා තියෙනවා 15000ක බඩු. නමුත් 3000ක වෙළඳ වට්ටමක් දීලා ඔහුගෙන් ලැබෙන්න ඕනේ 12000යි. එතකොට 12000ක් ලැබෙන්න ඕනේ කවදටද? 18 වෙනිදා. එතකොට විජයගෙන් සල්ලි හම්බෙලා තියෙන්නේ 26 වෙනිදා. රුපියල් 7000ක් හම්බෙලා තියෙනවා. එතකොට මෙතන අහන්නේ කවදද? අගෝස්තු 20 වෙනිදා වෙනකොට විජයගෙන් ලැබෙන්න ඕන මුදල. එතකොට 20 වෙනිදා වෙනකොට විජයගෙන් සල්ලි හම්බෙලා නැහැ. එහෙනම් සල්ලි හම්බෙලා නැත්තම් විජයගෙන් ලැබෙන්න ඕන මුදල කීයද එදා වෙනකොට? රුපියල් 12000යි. උත්තරේ වෙන්නේ අංක 1. ඊළඟට අහනවා අගෝස්තු 31 වෙනකොට සනත්ගෙන් ලැබෙන්න ඕන මුදල කීයද කියලා. බලන්න ළමයි සනත්ගෙන් 10 වෙනිදා 20000ක් ලැබෙන්න ඕනේ. සනත්ගෙන් ඊළඟ දවසේ වට්ටම් අඩු කළාට පස්සේ 19000ක් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ සනත්ගෙන් ඔක්කොම 39000ක් ලැබෙන්න ඕනේ. සනත්ගෙන් සල්ලි ලැබිලා නැහැ කීයක්වත්. එහෙනම් මාසයේ අන්තිම වෙද්දි සනත්ගෙන් ලැබිය යුතු මුළු මුදල කීයක් එනවද? 39000ක් එනවා. ඊළඟ එක 21 වන ප්‍රශ්නය. ඔය 21 වෙනි ප්‍රශ්නේ චූටි මුද්‍රණ දෝෂයක් තියෙනවා දරුවෝ. ප්‍රශ්නේ එක දිනයක විතරක්. ඒ තමයි පළවෙනි එක 1.1 අත ඇතිරි මුදල නෙමෙයි 1.31 අත ඇතිරි මුදල වෙන්න ඕනේ. ඔන්න හොඳට බලන්න. 1.31 අත ඇතිරි මුදල වෙන්න ඕනේ. ඔයාට දීලා තියෙනවා මාස දෙකක තොරතුරු දරුවෝ. මාස දෙකක තොරතුරු. අපි මෙහෙම ගමු. මේ තියෙන්නේ මේ තියෙන්නේ පෙබරවාරි මාසේ. එහෙමද තියෙන්නේ? මං කියවක ජනවාරි 1 නෙමෙයි ජනවාරි 31 මෙතන ඉතුරු වෙලු කීයද? රුපියල් 200ක්. අපෙන් අහන්නේ කවදද? ජනවාරි අපෙන් අහන්නේ කවදද? පෙබරවාරි 28 දිනට ඉතිරි මුදල. ඒ කියන්නේ මෙන්න මෙතන ඉතුරුනේ කීයද කියලා. එතකොට අපිට දීලා තියෙනවා දරුවෝ මාසික අග්‍රිමය රුපියල් 2000යි. ඒ කියන්නේ මාසෙට වියදම් කරන්න දෙන්නේ 2000යි. එහෙනම් ඔයාලට පේනවා වියදම් කරන්න දෙන්නේ 2000යි නම් එතනින් 200ක් ඉතුරුයි නේද? එතකොට මෙතන වියදම් කරලා තියෙන මුදල කීයද? 1800යි. අපි දන්නවා දරුවෝ වියදම් කරපු මුදල නැවත ලබා දෙනවනේ. මෙන්න මේ මාස දෙකටම නැවත ලබා දීලා තියෙනවලු කීයක්ද? 3750ක්. කීයද ලබා දීලා තියෙන්නේ? 3750ක් මේ මාස දෙක සඳහාම. එතකොට එහෙනම් මේ 3750න් 1800ක් ලබා දෙන්න ඕනේ ජනවාරි වලට නේද? එහෙනම් මේකෙන් මේක අඩු වෙච්චාම මෙතෙන්ට එන්න ඕනේ 1950ක්. කීයද එන්නේ? 1950ක් එන්න ඕනේ. නැවත බලන්න මොකද කිව්වේ කියලා. වියදම් කළ මුදල අපි නැවත ලබා දෙනවනේ. මේ මාස දෙකටම නැවත ලබා දීලා තියෙන්නේ 3750යි. ඒ 3750න් 1800ක් ලබා දීලා තියෙන්නේ ජනවාරි වලට. එහෙනම් පෙබරවාරි වලට කීයක් එනවද? 1950යි. ඒතර පෙබරවාරි වලට 1950ක් එනවා. හැබැයි පෙබරවාරි මාසෙදී යාතිය තියෙන්නේ 2000යි. එහෙනම් සල්ලි ඉතුරු වෙනවා රුපියල් කීයක්ද? 50යි. එහෙනම් උත්තරේ වෙන්නේ කී වෙනි එකද? උත්තරේ වෙන්නේ අංක 5. 22 වන ප්‍රශ්නය. ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළාට පස්සේ පියවිලා යනවා කියන්නේ දරුවෝ වැහිලා යන ගිණුම් ටික මොකක්ද කියලා. වැහිලා යන ගිණුම් ටික මොකක්ද කියලා.
එතකොට පියවිලා යනවා කියන්නේ මේකයි. අපි පොදු ජර්නලය යටතේ කතා කළා දරුවෝ ආරම්භක සටහන. ගිණුම් වර්ෂයක ආරම්භක දවසේදී අපිට ලියන්න ඉතුරු වෙන්නේ වත්කම් ටිකයි, වගකීම් ටිකයි, හිමිකම් ටිකයි විතරයි. මොනවටද ඉතුරු වෙන්නේ? මුල දවසේ ඉතුරු වෙන්නේ මොනවද? මුල දවසේ ඉතුරු වෙලා තියෙන්නේ වත්කම් ටිකයි, වගකීම් ටිකයි, හිමිකම් ටිකයි. හැබැයි දරුවෝ ලෙජරේ ගිණුම් වර්ග පහක් තිබුණා. මොනවද? ආදායම්, වියදම්, වත්කම්, වගකීම්, හිමිකම්. එතකොට මේ ಜಾති පහෙන් අවුරුද්ද මුලදී ඉතුරු වෙලා තියෙන්නේ 3යි නම් කලින් අවුරුද්දේ තිබිච්ච පහෙන් ඒ අවුරුද්ද අවසානයේදී නැති වෙලා ගිහිල්ලා තියෙනවා ಜಾති කීයක්ද? 2ක්. එහෙනම් මෙතන අහන්නේ මේ නැති වෙලා ගිය ಜಾති දෙක මොකක්ද කියලා. මොනවද එහෙනම් මේ නැති වෙලා ගිය ಜಾති දෙක? ආදායම් සහ වියදම්. උත්තරේ අංක 5. ඊළඟට කියනවා ඩිලාන්ගේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයකට අදාළ තොරතුරු වාගයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? සුළු මුදල් අග්‍රිමය කීයද කියලා. අග්‍රිමය කියන්නේ මාසෙක දෙන ගාණ. බලන්න දරුවෝ උතන දීලා තියෙනවා ජනවාරි 1 වෙනිදා 15000 කතේ තිබිලා තියෙනවා. හරිද? ජනවාරි මාසේ වියදම් කරලා තියෙනවා ඔක්කොම 4යි 7යි 11යි 11යි 6යි 17යි. 17000ක් ජනවාරි වල වියදම් කරලා තිබෙනවා. ජනවාරි 31 වෙනිදා අතේ මුදල් තියෙනවා 13000ක්. ළමයි ජනවාරි 31 වෙනිදා 13000ක් ඉතුරු වෙලා තියෙන්නේ කීයක් වියදම් කළාද? 17000ක් වියදම් කළා. 13000ක් ඉතුරු වෙලා තියෙනවා 17000ක් වියදම් කළා. එහෙනම් කීයක් අතේ තිබිලා තියෙනවද? 30000යි. එහෙනම් අග්‍රිමය කීයක් එනවද? රුපියල් 30000යි. ළමයි අග්‍රිමය 30000 නම් ජනවාරි 1 වෙනිදා එයාගේ අතේ 15000ක් තිබිලා තියෙනවා. එහෙනම් ප්‍රතිපූර්ණය කරන්න තව කීයක්ද? 15000යි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 3. ඊළඟට කහනවා ගිණුම් කරන ක්‍රියාවලියට අදාළ පියවරයන් ටික මොනවද කියලා. ළමයි මෙතන තියෙන ඒවායින් ඉස්සෙල්ලාම ව්‍යාපාරයක සිද්ධ වෙන දේ විදියට තියෙන ළමයි ජර්නලයක එහෙම නැත්නම් උපයෝගී පොතක ගනුදෙනුව ලියනවා. උපයෝගී පොතක ලිව්වට පස්සේ මේක ලෙජරේට පිටපත් කරනවා. ලෙජරේට පිටපත් කරලා ශේෂ පිරික්සුමක් හදනවා. ඔන්න ඔය පියවර 3 නම් ඔයා මේ වෙනකොට දන්නවා. ඔය පියවර 3 විතරයි ඇත්තටම ඔයා 100ක් තාම දන්නේ. අර පියවර 3යි. ඒ පියවර 3 හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා තව පියවර 4ක්. ඒ පියවර 4න් දරුවෝ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්න ඕන දේ තමයි මොකක්ද? වැරදි තියෙනවා නම් නිවැරදි කරනවා. කොහොමද අපි වැරදි නිවැරදි කරන්නේ? අපි ශේෂ පිරික්සුමක් හැදුවට පස්සේ ශේෂ පිරික්සුම අසමාන වෙනවා නම් ඒ ඇයි අසමාන වෙන්නේ කියලා අපි හොයලා බලනවා. හොයලා බලුවට පස්සේ අපිට අනාවරණය වෙනවා මෙන්න මේ වැරදි ටික සිදු වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? වැරදි ටික හරි ගස්සනවා. ඊට පස්සේ අපි මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් මොකද කරන්න ඕනේ? මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් ගැලපුම් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ වාර්තා නොවෙච්ච යම් සිදුවීම් තියෙනවා නම් ඒවා වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර ගිණුම් වර්ග පහෙන් දෙකක් පියවනවා. මොනවද? ආදායම් සහ වියදම් පියවලා ඒක ලාභ ප්‍රකාශයට ගෙනියනවා. ඉතුරු තුන් වර්ගය අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනවා. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එහෙනම් ළමයි මේකේ පියවර ටික වෙන්නේ අංක 4. පියවර ටික ගන්න අංක 4 මතක තියාගන්න තරු ලකුණක් දාන්න. ගැළපීම් සිදු කිරීමයි, වැරදි නිවැරදි කිරීමයි, ගැළපීම් සිදු කිරීමයි, පියවුම් සටහන් යෙදීමයි කියන ටිකෙන් අනේ ටිකෙන් හරිද? අනේ ටිකෙන් හරිද? අනේ ටිකෙන් ඉස්සෙල්ලාම සිදු කරන්නේ වැරදි නිවැරදි කිරීම, ඉන්පසුව ගැළපුම් සිදු කිරීම, ඉන්පසුව පියවීමේ සටහන් යෙදීම. 25 මූලික ලියවිලි වල ප්‍රයෝජනයක් ලෙස දක්වන්න පුළුවන් මේවා කොහොමද කියලා අහන්නේ. පළවෙනි එක තියෙනවා ගනුදෙනු උපයෝගී පොත්වල ලියන්න උපකාර වෙනවලු. ඔව් උපයෝගී පොත්වල ලියන්නේ මොනවද දිහා බලාගෙනද? උපයෝගී පොත්වල ලියන්නේ මොනවද දිහා බලාගෙනද? මූලාශ්‍ර ලේඛන දිහා බලාගෙන ඒක හරි.
දෙක ගනුදෙනු මූල්‍ය ප්‍රකාශන වලට ගන්න උපකාරී වෙනවා නෑ. මූල්‍ය ප්‍රකාශන හදන්නේ නැහැ. මූලාශ්‍ර ලියවිලි පාවිච්චි කරලා ඒකට ගන්න ශේෂ පිරික්සුම සහ අනිකුත් තොරතුරු. ඊළඟට තියෙනවා බාහිර පාර්ශවයන්ට ගනුදෙනු පිළිබඳව තොරතුරු ලබා දෙනවා. ළමයි බාහිර පාර්ශවයන්ට තොරතුරු දෙන්නේ මූල්‍ය ප්‍රකාශන වලින් මිසක් මූලාශ්‍ර ලේඛන වලින් නෙමෙයි. ඒක වැරදි. ඊළඟට තියෙනවා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරීක්ෂණ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. ඔව් අභ්‍යන්තර විගණනයන්ට චෙක් කරන ඒවට ව්‍යාපාරයේ පාලන උපක්‍රමයන්ට යොදා ගන්නවා මූලාශ්‍ර ලේඛන එක හරිය. ඊළඟට කියනවා ගනුදෙනු සත්‍ය වශයෙන්ම සිදු වී ඇති බව තහවුරු කරන්න ඕ මූලාශ්‍ර ලේඛනයක් නිර්වචනය කරන්නේත් අපි ගනුදෙනුවක් සිදු වූ බව තහවුරු කරන ලේඛන වලට තමයි කියන්නේ මොනවා කියලාද මූලාශ්‍ර ලේඛන කියලා. ඔව් ඒක හරියි. ඊළඟට උත්තරේ වෙන්නේ එහෙනම් කෝකද? පළවෙනි එක හරි, ආයේ D එක හරි, ආයේ E එක හරි. උත්තරේ අංක 2. 26 හරපත්‍රයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. ඔයාලා දන්නවා දරුවෝ හරපත කියන්නේ මූලාශ්‍ර ලේඛනයක්. හරපත කියන්නේ කොයි ගනුදෙනුවේ මූලාශ්‍ර ලේඛනයද? ආපසු යවුම් වල මූලාශ්‍ර ලේඛනය. එහෙනම් මේකේ තියෙන උත්තරේ 1යි. උත්තරේ කීවෙනි එකද? අංක 4. ඊළඟට කියනවා ගිණුම් කරන මූලිකාංග සඳහා යොදාගත් සමීකරණ 4ක් දීලා තියෙනවා. මේ සමීකරණ වලින් නිවැරදි සමීකරණ කොහොමද කියලා අහනවා. නිවැරදි සමීකරණ. සමීකරණය නෙමේ සමීකරණ. පළවෙනි එක තියෙනවා හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්ලු. ඔව් ඒක මූලික ගිණුම් කරන සමීකරණය. ඒක නිවැරදි. දෙක සුද්ධවත්කම කියන්නේ හිමිකමටලු. ඔව් සුද්ධවත්කම කියන්නේ හිමිකමට කියන සමාන පදයක්. ඔව් ඒක නිවැරදි. ඊළඟට කිව්ව ප්‍රාග්ධනෙන් අලාභය අඩු කරලා ගැනලිත් අඩු කරපුවම සුද්ධවත්කම එනවලු. ඔව් දරුවෝ සුද්ධවත්කම කියන්නේ අවසාන හිමිකමනේ. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කිව්වා අවසාන හිමිකම හොයන්නේ ප්‍රාග්ධනයට ලාභය එකතු කරලා ඒකෙන් ගැනලි අඩු කරනවා. ලාභය එකතු කරනවා වගේම අලාභය අඩු කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ නිවැරදි. ඊළඟට කියනවා සුද්ධ ලාභය වෙනවලු අවුරුද්දේ අග වසුද්ධවත්කම් වලින් මුල සුද්ධවත්කම් අඩු කරපුවා. ළමයි ලාභය හොයන්න ලාභ සමීකරණයක් තියෙනවනේ. මොකක්ද මේ ලාභ සමීකරණයෙන් කියන්නේ? අවසාන සුද්ධවත්කමෙන් ආරම්භක සුද්ධවත්කම අඩු කරලා අමතර ප්‍රාග්ධනයත් අඩු කරලා ගැනලි එකතු කරන්න කියලා. හැබැයි මේකේ අමතර ප්‍රාග්ධනයයි ගැනලි නැති අවස්ථාවකට සමීකරණය හරි. නැත්තම් උත්තරේ වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ පළවෙනි 3 විතරයි නිවැරදි වෙන්නේ. උත්තරේ අංක 3. පහත සඳහන් කුමන ගනුදෙනුව ආයතනයක පොදු ජර්නලයේ ලියනවාද කියලා. දරුවෝ පොදු ජර්නලයේ ලියන්නේ වෙනත් උපයෝගී පොතක ලියන්න බැරි එකක්. පළවෙනි එක නැවත විකුණන්න ගන්න ගැනුම්. නැවත විකුණන්න ගන්න දේවල් ලියන පොත් දෙකක් තියෙනවා. නැවත විකුණන්න ණයට ගන්නව නම් ගැනුම් ජර්නලය, නැවත විකුණන්න සල්ලි වලට ගන්නව නම් ගෙවීම් ජර්නලය. මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක මෝටර රථ විකිණීම. ළමයි මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක මෝටර රථ විකුණනවා කියන්නේ භාණ්ඩ විකුණනවා කියන එක. ඒක ලියන්නේ විකුණුම් ජර්නලයේ ණයට විකුණන එක. ඊළඟට හතරවෙනි එකේ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට මෝටර රථ 5ක් මුදලට ගන්නවා. ළමයි මෝටර රථ මිලදී ගැනීම ලියන උපයෝගී පොත තමයි ළමයි ගෙවීම් ජර්නලය. ඒ කියන්නේ සල්ලි දීලා ගන්නවා. ඊළඟට අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මුදල් ගන්නවා. ඔය කියන්නේ මුදල් ගැනලි. අපි මුදල් ගැනලි ලිව්වේ මොකේද දරුවෝ? ගැනුම් ගෙවීම් ජර්නලය. එහෙනම් මෙතන පොදු ජර්නලයේ ලියන ගනුදෙනුව වෙන්නේ මොකද්ද? තුන්වෙනි එක ණයගතියේ ලැබී යුතු මුදල් කල්ලිකුත් වීම නිසා බොල් ණය ලෙස කපා හැරීම අනිකුත් උපයෝගී පොත්වල ලියන්න බැරි ගනුදෙනුවක්. එහෙනම් ඒක ලිව්වේ මොකේද දරුවෝ? පොදු ජර්නලයේ. ඊළඟ එක ව්‍යාපාරයේ ලාභයට බලපාන ගනුදෙනුවක් නොවන්නේ. ළමයි ලාභයට බලපාන ගනුදෙනු වර්ග තියෙන්නේ දෙකයි. එක තමයි ළමයි ආදායම්, දෙවෙනි එක තමයි වියදම්. පළවෙනි එක තියෙන්නේ මොකද්ද? අයිතිකාරය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ විදුලි බිල ගෙවනවා. ඒතර ව්‍යාපාරයේ විදුලි බිල කියන්නේ වියදමක්. දෙක මෝටර රථ ක්ෂය වීම වියදමක්. තුන්වෙනි එක බොල් ණය කපා හැරීම ව්‍යාපාරයේ වියදමක්. පුද්ගලික විදුලි බිලක් ව්‍යාපාරයෙන් ගෙවීම. ළමයි අයිතිකාරයාගේ පුද්ගලික විදුලි බිල කියන්නේ ළමයි ව්‍යාපාරයේ ගෙනිලි.
ගැන්ලි කියන්නේ වියදමක් නෙවෙයි. ඊළඟ එක අහනවා ව්‍යාපාරයේ කුලී වියදම පිළිබඳ දැන්වීමක් ලැබීම. ළමයි කුලී වියදම ගෙවන්න තියනවා කියලා දැන්වීමක් ලැබෙනවා කියන්නේ ඒක උපචිත වියදමක්. උපචිත උනත් ඒක අපේ වියදමක්. එහෙනම් මෙතන අහන්නේ ලාභයට බලපාන්නේ නැහැ කියන්නේ වියදමක් නොවන්නේ කොයි එකද? අංක 4. පහත සඳහන් ගිණුම් වතුරින් පොදු ලෙචරයේ දකින්න පුළුවන් ගිණුම් පමණක් අඩංගු කාණ්ඩය. දරුවෝ අපි අර උපයෝගී පොත්වලින් ලෙචර් ගිණුම් වලට ගැනුම් විකුණුම් ආපසයම ජර්නල් වලදී අපි කියලා දුන්නා ණයගැති ලෙචරය සහ ණයහිමි ලෙචරය. ළමයි ණයගැති ලෙචරයේ තිබුණේ කාගේ ගිණුම්ද? ණයගැතියන්ගේ ගිණුම්. ණයහිමි ලෙචරයේ තිබුණේ කාගේ ගිණුම්ද? ණයහිමියන්ගේ ගිණුම්. හැබැයි මේ ගිණුම් දෙවර්ගෙම කොයි ලෙචරේ නැද්ද? පොදු ලෙචරය තුල නැහැ. මේ දෙවර්ගෙම පොදු ලෙචරය තුල නැහැ. එහෙනම් පොදු ලෙචරය තුල නැත්තම් මේ දෙවර්ගෙම පළවෙනි එකේ තියෙනවා මෙතන අහන්නේ පොදු ලෙචරේ දකින්න පුළුවන් ඒවා. පළවෙනි එකේ කියලා තියෙන ණය ගැතියෙකුගේ ගිණුම ඒක තියෙන විදිහක් නැහැ පොදු ලෙචරේ. ඊළඟට දෙවෙනි එකේ තියෙනවා ණය හිමියෙකුගේ ගිණුම ඒක තියෙන විදිහකුත් නැහැ. ඒ වගේම තුන්වෙනි එකේ හතරවෙනි එකේ ඒ දෙකම තියෙනවා. පස්වෙනි එකේ බලනකොට ණයගැති පාලන ගිණුම ඒක තියෙන නියත වශයෙන් පොදු ලෙචරේ. ණයහිමි පාලන ගිණුම තියෙන්නේ පොදු ලෙචරේ. ඒ වගේම විකුණුම් ගිණුම තියෙන්නේ පොදු ලෙචරේ. එහෙනම් පොදු ලෙචරේ කොටසට අයිති වෙන ගිණුම් වෙන්නේ කීවෙනි එකද? උත්තරය අංක 5. ඊළඟට දරුවෝ 31 වෙනි ප්‍රශ්නය. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් මොනවද කියලා අහන්නේ. මෙන්න මේ දීලා තියෙන කාරණා දෙක සම්බන්ධයෙන් විතරයි අහන්නේ. පළවෙනි එකේ අහන්නේ මොකද්ද? භාවිතා කරන පාර්ශවය. මූල්‍ය ගිණුම්කරණය පාවිච්චි කරනවා ව්‍යාපාරයක ඉන්න අභ්‍යන්තර පාර්ශවයන් වගේ මොන පාර්ශවයන්ද? බාහිර පාර්ශවයන්. එහෙනම් උත්තරේ ලියලා තියෙන්න ඕනේ අභ්‍යන්තර මෙන්ම බාහිර. එහෙම නැත්නම් යම් කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් සියලු පාර්ශවයන් කියලා. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණය නියත වශයෙන් වෙන්න ඕනේ කවුද? කළමනාකරුවන්. යම් කෙනෙක් ලියලා තියෙනවා නම් අභ්‍යන්තර පාර්ශවය කියලා ඒත් හරියක් දෙනවා. නමුත් ඒකට වෙන්න ඕනේ කළමනාකරුවන්. ඊළඟට කියනවා අවධානය යොමු කරන කාලය. ළමයි මූල්‍ය ගිණුම්කරණයේදී අවධානය යොමු කරන්නේ වෙච්ච දේවල් වලට. ඒ කියන්නේ මොන කාලයටද? අතීත කාලයට. ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණයේදී ලියන්න ඕනේ අවධානය යොමු වෙන්නේ මොන කාලයටද? අනාගත කාලයට. එහෙම නැත්නම් යම් කෙනෙක් උත්තරේ ලියලා තියෙනවා නම් අතීත සහ අනාගත කියලා උත්තරේ නිවැරදි වෙනවා. හැබැයි අනිවාර්යෙන් තියෙන වචනේ තමයි අනාගත කියන එක. 32 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක ගනුදෙනු හේතුවෙන් වත්කම් වගකීම් හිමිකම් සඳහා වන බලපෑම අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් වෙන්නේ නැද්ද කියලා ලියන්නලු. එතකොට අඩු වෙනවා වැඩි වෙනවා කියන එක ලියලා වෙනස් වෙන්නේ නැති එකට පුංචි කෑල්ලක් ගහලා එහෙම නැත්නම් වෙනස් නොවේ කියලා ලියන්න ඕනේ. පළවෙනි එක අයිතිකාරය පෞද්ගලික මුදලින් උපචිත වියදමක් ගෙවනවා. ළමයි උපචිත වියදමක් කියන්නේ ව්‍යාපාරයේ වගකීමක්. වගකීමක් ගෙවලා දානවා කියන්නේ වගකීම් මොනවා වෙනවද? අඩු වෙනවා. පෞද්ගලික මුදලින් ගෙවනවා කියන්නේ ඒක අමතර ප්‍රාග්ධනයක්. අමතර ප්‍රාග්ධනයක් වෙන හින්දා හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් වගකීම් වලට අඩු වේ, හිමිකමට මොනවා වේද? වැඩි වේ. එහෙනම් වත්කම් වලට දාන්නේ මොනවා නොවේ කියලාද? වෙනස් නොවේ කියලා. එතකොට ඒකට නොදැම්මයි කියලා ප්‍රශ්නයක් නැහැ. අරකට හරි. ඊළඟ එක ණයගැතියන්ගෙන් අඩමනවා. අඩමාන ණය වෙන් කරනවා කියන්නේ ණයගැතියන්ගේ වටිනාකම අඩු වෙනවා, වත්කම් අඩු වෙනවා. අනිත් පැත්තෙන් මේක පාඩුවක්. පාඩුවක් නිසා හිමිකමත් මොනවා වෙනවද? අඩු වෙනවා. ඊළඟ එක අයිරාවක් තියෙනකොට බැංකුවේ මුදල් තැන්පත් කිරීම. ළමයි බැංකුවේ අයිරාවක් තියෙනවා කියන්නේ අපිට වගකීමක්. අයිරාවක් තියෙද්දි සල්ලි බැංකුවේ තැන්පත් කරපුවාම අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. අනිත් පැත්තෙන් බැංකුවේ තිබිච්ච අයිරාවක් මොනවා වෙලා යනවද? අඩු වෙලා යනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන වගකීමත් මොනවා වෙනවද? අඩු වෙනවා. වත්කමුත් අඩු වෙලා වගකීමුත් අඩු වෙනවා. ඊළඟ එක ඉදිරියට ලද ගොඩනැගිලි කුලී ආදායම. ළමයි
ගොඩනැගිලි කුලී ආදායම ලැබුණොත් ව්‍යාපාරට සල්ලි හම්බ වෙන නිසා වත්කම් මොනවා වෙනවද? වැඩි වෙනවා. ගොඩනැගිලි කුලී ආදායම ලැබෙන්නේ ඉදිරි වර්ෂයට. ඉදිරි වර්ෂයකට ලැබෙනවා කියන්නේ ළමයි ඒක අපේ වගකීමක් වෙනවා. එහෙනම් එක පැත්තකින් වත්කම් වැඩි වෙද්දි අනිත් පැත්තෙන් මොනවද වැඩි වෙන්නේ? වගකීමුත් වැඩි වෙනවා. හැබැයි ළමයි මේ ඉදිරියට නැතුව ගොඩනැගිලි කුලී ආදායම ලැබෙනවා කිව්වනම් වෙන්නේ වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙනවා කියන එක. නමුත් මෙතෙන්දි වෙන්නේ වත්කම් වැඩි වෙලා මොනවද වැඩි වෙන්නේ? වගකීම් වැඩි වෙන්නේ. ඊළඟ එක. පහත සඳහන් එක් යෙදුමට ගැලපෙන වියදම් වර්ගය ප්‍රාග්ධන වියදම්ද අයභාර වියදම්ද කියලා දක්වන්නලු. මතක ඇති දරුවෝ ප්‍රාග්ධන වියදම් කියන්නේ කී පාරක් දරන්න ඕනේවද? එක පාරක් දරන්න ඕනේවා. අයභාර වියදම් කියන්නේ නැවත නැවත දරන්න ඕනේවා. පළවෙනි එක මෝටර රථයක් ලියාපදිංචි කරන එක කරන්න වෙන්නේ එක පාරයි. ඒක ප්‍රාග්ධන වියදමක්. ඒ වගේම ඉඩමක් සුද්ධ පවිත්‍ර කරන එක නැවත නැවත කරන්න වෙනවා. ඒක අයභාර වියදමක්. ඒ වගේම යන්ත්‍රයක් නවීකරණය කරන එක මොඩිෆයි කරන එක කරන්න වෙන්නේ එක පාරයි. ඒක ප්‍රාග්ධන වියදමක්. ඒ වගේම ප්‍රචාරක දැන්වීම් පුවරු ඉදිකරන එක. ප්‍රචාරක දැන්වීම් පුවරු ඉදිකරන එක ව්‍යාපාරයකට නැවත නැවත වාරයක් කරන්න වෙනවා. එක වාරයක් කරලා ඒ ප්‍රචාරණය පළක් නැත්තම් එහෙම නැත්නම් ඒක ප්‍රතිලාභ ලැබුණත් අපිට ආයෙ කරන්න වෙනවා. ආයෙ කරන්න වෙනවා කියන්නේ ඒක අයභාර ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ ඒක අයභාර වියදමක්. ඊළඟට 34 වෙනි එක. මේක දීපල ගිණුමක්ද නාම මාත්‍ර ගිණුමක්ද පුද්ගල ගිණුමක්ද කියලා. ඒ කියන්නේ සාම්ප්‍රදායික ගිණුම් වර්ගීකරණය. පළවෙනි එක තමයි ප්‍රාග්ධන ගිණුම. මේක පොඩ්ඩක් අපි මතක් කරමු. ළමයි ලෙක්චරේ සාමාන්‍ය ගිණුම් වර්ග හොඳට අහගන්න. ලෙක්චරේ සාමාන්‍ය ගිණුම් වර්ග පහක් තියෙනවා දරුවෝ. එකක් තමයි ආදායම්. දෙවෙනි එක තමයි වියදම්. තුන්වෙනි වර්ගය තමයි වත්කම්. හතරවෙනි වර්ගය තමයි වගකීම්. පස්වෙනි වර්ගය තමයි හිමිකම්. මෙන්න මේ වර්ග දෙක සාම්ප්‍රදායික ක්‍රමයේදී කියනවා නාම මාත්‍ර ගිණුම් කියලා. මෙන්න මේ වර්ග දෙකට සාම්ප්‍රදායික ක්‍රමයේදී අපි කියනවා දරුවෝ පුද්ගල ගිණුම් කියලා. මෙන්න මේ වර්ගයට සාමාන්‍යයෙන් කියනවා දරුවෝ දීපල ගිණුම් කියලා. හැබැයි මේ වත්කම් වලින් ಜಾති දෙකක් පුද්ගල ගිණුම් වලට යනවා. අපි කිව්වා එකක් තමයි ව්‍යාපාරයේ ඉන්න ණය ගැතිය. අනිත් එක්කෙනා තමයි කවුද? ඉදිරියට කළ ගෙවීම. කියන්නේ කලින් ගෙවීම කියන එක. ඒතර මේ දෙන්නම මොන කොටද යන්නේ? පුද්ගල ගිණුම් කොට යන්නේ. එයා වත්කමක් වුණාට දීපලක් වෙන්නේ නැහැ. පළවෙනි එක තියෙනවා ප්‍රාග්ධන ගිණුම. ළමයි ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. එතකොට ඒක පුද්ගල ගිණුමක් පැහැදිලිව. දෙක බැංකු ණය ගිණුම. බැංකු ණය කියන්නේ වගකීමක් පැහැදිලිව පුද්ගල ගිණුමක්. විදුලි බිල් ගිණුම. විදුලි බිල කියන්නේ වියදමක් පැහැදිලිව නාම මාත්‍ර ගිණුමක්. ඊළඟ අඩමාන ණය වෙන් කිරීම ගිණුම. තමයි අඩමාන ණය වෙන් කරන්නේ කවුරු සම්බන්ධයෙන්ද? කවුරු සම්බන්ධයෙන්ද? ණය ගැතියෝ සම්බන්ධයෙන්. එහෙනම් ණය ගැතියෝ සම්බන්ධ එකක් නම් ඒක මොන ගිණුමක් වෙනවද? පුද්ගල ගිණුමක් වෙනවා. පුද්ගල ගිණුමක් වෙනවා. ඊළඟ එක 35. රුපියල් 50000ක මෝටර රථයක් රුපියල් ලක්ෂයක් මුදලින් ගෙවලා මූල්‍ය කල්බදු ක්‍රමයට ගන්නවා. ඔය කියන්නේ ළමයි ලක්ෂ 5ක මෝටර රථයක් සල්ලි වලින් දීලා තියෙන ලක්ෂයයි. ඉතුරු ලක්ෂ 4 අරන් තියෙන ණයට. මේකේ ළමයි මොකද්ද මේ ව්‍යාපාරයේ පාවිච්චියට අරන් තියෙන්නේ? එතකොට ළමයි පාවිච්චියට මෝටර රථයක් සල්ලි දීලා ගත්තා නම් ගෙවීම් චරලේ ලියන්නේ. හැබැයි ඒක ණයට ගත්තා නම් ලියන්නේ මොකේද? පොදු චරලේ. එහෙනම් ළමයි මේකේ අහනවා මේ ගනුදෙනුව සටහන් කිරීමට යොදාගත්ත
මූලික සටහන් පොත් දෙක මොකක්ද කියලා. මොකද්ද මූලික සටහන් පොත් දෙක? සල්ලි දීලා ගත්ත ටික ලියන්නේ ගෙවීම් ජර්නලයේ. ණයට ගත්ත එක ලියන්නේ මොකේද? පොදු ජර්නලයේ. එහෙනම් උපයෝගී පොත් දෙක මුදල් ගෙවීම් ජර්නලයයි පොදු ජර්නලයයි. මේ ගනුදෙනු වාර්තා කිරීමට අදාළ ජර්නල් සටහන ඒ කියන්නේ දිත්ත සටහන. ළමයි කීයක මෝටර රථයක්ද ගත්තේ අපි? ලක්ෂ 5ක මෝටර රථයක්. ලක්ෂ 5ක මෝටර රථයක් ගත්තා නම් මෝටර රථ ගිණුමට හර වෙනවා කොච්චරද? ලක්ෂ 5යි. සල්ලි වලින් ගෙවුව ටික මුදල් පාලන ගිණුමට බැර වෙනවා කොච්චරද බැර වෙන්නේ? ලක්ෂයයි. එතකොට බැර පැත්තේ තව කීයක් ඉතුරු වෙනවද දරුවෝ? ලක්ෂ 4ක් ඉතුරු වෙනවා. ඒ ලක්ෂ 4 කොහෙටද බැර වෙන්නේ? ඒ ලක්ෂ 4 කොහෙටද බැර වෙන්නේ? ණය ගිණුමට. ණය ගිණුමට. හැබැයි ණය හිමි පාලන කියලා ලියන්න එපා. ණය ගිණුමට බැර වෙන්නේ. එවත කල්බදු ගිණුම කිව්වත් කමන්නේ නැහැ. කල්බදු ණය ගිණුම කිව්වත් කමන්නේ. ණය ගිණුමට බැර වෙනවා ලක්ෂ 4ක්. ඊළඟ එක 36 වෙනි එක. 36 වෙනි එකේ තියෙනවා මොකද්ද? පහත දැක්වෙන ගනුදෙනු සටහන් කිරීමට අදාළ දිත්ව බලපෑමයි දිත්ව සටහනයි ලියලා දක්වන්නලු. ඔන්න බලන්න ඉස්සර දිත්ව බලපෑම් දෙක අපි කතා කරමු දරුවෝ. මොකද්ද? අයිතිකාරයා සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවනවා. ළමයි පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා නම් ණය හිමිය මොකද වෙන්නේ? අඩු වෙනවා. පෞද්ගලික මුදලින් ගෙවුවා කියන්නේ ඒක අමතර ප්‍රාග්ධනයක්. අමතර ප්‍රාග්ධනයක් නම් ප්‍රාග්ධනය මොනවා වෙනවද? වැඩි වෙනවා. ණය හිමියෝ අඩු වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා. දැන් මේකේ දිත්ව සටහන බලමු. ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා නම් ණය හිමි ගිණුම හර. ප්‍රාග්ධනය වැඩි වෙනවා නම් ප්‍රාග්ධන ගිණුම මොනවා වෙනවද? බැර. එහෙනම් ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ණය හිමියෝ හර ප්‍රාග්ධනය බැර. ඊළඟ එක තියෙනවා ණය හිමියෙකුට මෝටර රථයක් පවර්ලා දෙනවා. ළමයි ණය හිමියෙකුට පවර්ලා දෙනවා කියන්නේ ණය හිමියට එක පැත්තකින් ගෙවීමක්. ගෙවීමක් නම් ණය හිමිය මොකද වෙන්නේ දරුවෝ? අඩු වෙනවා. අනිත් පැත්තෙන් අපේ තියෙන මෝටර රථයක් දුන්නාම අපේ තියෙන මෝටර රථත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ණය හිමිය අඩුවේ, මෝටර රථ අඩුවේ. දෙයිසලත් කිව්වා ණය හිමිය අඩු වෙන එක ණය හිමි ගිණුම හර. මෝටර රථ කියන වත්කම අඩු වෙන එක මෝටර රථ ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. එහෙනම් ණය හිමිය හර මෝටර රථ බැර. උත්තරේ වෙන්නේ ණය හිමිය හර මෝටර රථ බැර. ඊළඟ එක. මේ එක එක ගිණුමේ ශේෂය මොනවද කියලා අහනවා. දරුවෝ මෝටර රථ කියන්නේ වත්කමක්. වත්කමක තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායමක තියෙන්නේ මොන ශේෂයක්ද? බැර ශේෂයක්. බැංකු ණය කියන්නේ වගකීමක්. වගකීමක තියෙන්නේ මොන ශේෂයක්ද? බැර ශේෂයක්. විදුලි බිල කියන්නේ මොකද්ද? වියදමක්. වියදමක තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. ඊළඟට අහනවා දිත්ව සටහන් රීතිය. මෝටර රථ කියන වත්කමේ දිත්ව සටහන් රීතිය තමයි දරුවෝ වත්කම් වල වැඩිවීම මොකද වෙන්නේ? හර. අඩුවීම මොකද වෙන්නේ? බැර. ඊළඟට ආදායම් වල මොකද? ආදායම් වල මූලධර්මය වැඩිවීම මොකද වෙන්නේ? බැර. අඩුවීම මොකද වෙන්නේ? හර. බැංකු ණය කියන්නේ වගකීමක්. වගකීම් නම් මොකද වෙන්නේ දරුවෝ? වැඩිවීම බැර. අඩුවීම හර. විදුලි බිල කියන්නේ වියදමක්. වියදම් වල මූලධර්මය මොකද දරුවෝ? වැඩිවීම හර. අඩුවීම බැර. 38 වෙනි ප්‍රශ්නය. මූල්‍ය වාර්තාවල ඇතුළත් මූලිකාංග 4ක්. මූලිකාංග 5යි තියෙන්නේ ළමයි. මේ තියෙන්නේ මූලිකාංග 5. ඒකෙන් කීයක් ලියන්නද කියන්නේ? 4යි. මොනවද තියෙන්නේ? ආදායම්, වියදම්, වත්කම්, වගකීම්, හිමිකම්. ඔය පහෙන් ඕන 4ක් ලියන්න පුළුවන්. ඊළඟට කියනවා පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ග 4ක්.
අපි පොදු ජර්නලය කියන පාඩමේදී කතා කළා පොදු ජර්නලයේ ප්‍රධාන වශයෙන් ගනුදෙනු 6ක් ලිය වෙනවා. එක ගනුදෙනුවක් තමයි දරුවෝ ආරම්භක සටහන. දෙවන වර්ගයේ තමයි ස්ථාවර වත්කම් ණයට ගැනීම පිළිබඳ සටහන. අනිත් එක තමයි ස්ථාවර වත්කම් ණයට විකිණීම පිළිබඳ සටහන. ස්ථාවර වත්කම් ණයට විකිණීම පිළිබඳ සටහන. අනිත් වර්ගයේ තමයි ළමයි මොනවද? ස්ථාවර වත්කම් ණයට විකිණීම පිළිබඳ සටහන. අනිත් වර්ගයේ තමයි දරුවෝ මොනවද? අනිත් වර්ගයේ තමයි පියවීමේ සටහන. අනිත් වර්ගයේ තමයි ගැලපුම් සටහන. අනිත් වර්ගයේ තමයි වැරදි නිවැරදි කිරීමේ සටහන. එතකොට මේ ගනුදෙනු වර්ගයේ විතරයි අහන්නේ. තාම අපි ඔය ගනුදෙනු වර්ග පිළිබඳව කතා කරලා තියෙන ඔකේ පළවෙනි ආරම්භක සටහන් කියන එක විතරයි. හැබැයි අපි වට පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ග ටික දීලා තියෙන්නේ. එහෙනම් ඕකෙන් අහන්නේ ගනුදෙනු වර්ග 4ක් විතරයි. මොනවද එන්නේ? ආරම්භක සටහන්, ස්ථාවර වත්කම් ණයට ගැනීම, එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් ණයට ගැනීම, ජංගම නොවන වත්කම් ණයට විකිණීම, ඊළඟට පියවීමේ සටහන්, ඊළඟට ගැලපුම් සටහන්, අනිත් එක වැරදි නිවැරදි කිරීම සටහන්. ඔන්න දීලා තියෙනවා හොඳ ප්‍රශ්නයක් 40 වෙනි එක සුළු මුදල් සම්බන්ධයෙන්. අග්‍රිමය 10ලුනේ තියෙන්නේ. මාස්පතා 200 ගානේ වැඩි කළා තමයි සල්ලි දෙන්නේ. කියන්නේ පළවෙනි මාසේ 1000ක් දුන්නා, දෙවෙනි මාසේ 1200ක් දුන්නා, ඊළඟ මාසේ 1400ක් දුන්නා. ඔන්න ඔය විදිහට. එහෙනම් බලන්න දරුවෝ ඉස්සෙල්ලාම තියෙනවා ජනවාරි මාසේ මුල දවසේ සල්ලි තිබිලා නැහැ. ඒ කියන්නේ සුළු මුදල් ඒකකයක් තිබිලා නැහැ. ඔන්න ජනවාරි මාසේ මුලදීම එයාගේ අතට 1000ක් දුන්නා. 1000ක් දීලා කීයක් වියදම් කළාද? 850ක් වියදම් කළා. එතකොට මාසයේ අන්තිමට කීයක් ඉතුරුද? 150ක් ඉතුරුයි. ඔන්න අපෙන් අහනවා එහෙනම් පෙබරවාරි මුල දවසේ කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. එහෙනම් ජනවාරි අගදී 150ක් ඉතුරුණා. පෙබරවාරි මුල ඉතුරු මුදලත් කීයමද? 150යි. ඊළඟට අහනවා ප්‍රතිපූර්ණය කරන මුදල. වෙන කතාවක් කියලා තිබුණ නැත්නම් අපි ප්‍රතිපූර්ණය නිර්වචනය කළේ කොහොමද? වියදම් කළ මුදලට සමාන මුදලක් දෙනවා. කීයද දරුවෝ? පෙබරවාරි ජනවාරි වල වියදම් කළේ 850යි. සාමාන්‍යයෙන් දෙන්න ඕනේ 850යි. හැබැයි හැම මාසෙකම දෙන්නේ 200ක් වැඩි කරලා. එහෙනම් ප්‍රතිපූර්ණය කරන මුදල වෙන්නේ කොහොමද? තිබිච්ච 850යි වැඩි කරපු 200යි කීයක් එනවද? 1050යි. ඊළඟට කියනවා දරුවෝ මාසේ අන්තිමට 300ක් ඉතුරුලු කීයක් වියදම් කළාද කියලා අහනවා. ඔන්න බලන්න. පෙබරවාරි මුලදී 150ක් තිබුණා. පෙබරවාරි මාසෙදි ප්‍රතිපූර්ණය කළා 1050. එතකොට ඔක්කොම කීයද? 1200යි. 1200න් යාතේ ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 300යි. එහෙනම් ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. සරි වියදම් කළා තියෙනවා කොච්චරක්ද? 900ක්. වියදම් කළා තියෙනවා 900ක්. ඔන්න ඒ 300 මාර්තු මුලටත් ගියා 300යි. ඔන්න බලන්න මාර්තු මාසේ ප්‍රතිපූර්ණය කළා තියෙනවා නේද 1100ක්. 1100 ප්‍රතිපූර්ණය කළා තියෙන්නේ මෙහෙමයි. පෙබරවාරි වල වියදම් කරපු 900යි වැඩි කරපු 200යි 1100යි. ඊළඟට ඒකේ වියදම් කරලා තියෙනවලු 950ක්. ඔන්න බලන්න මාර්තු මාසයේ උත්තරේ ගන්න මෙහෙමයි. මාර්තු මුලදී යාතේ 300ක් තිබුණා. තව 1100ක් එයාට දුන්නා. එතකොට ඔක්කොම කීයද? 1400යි. ඒ 1400න් කොච්චරක් වියදම් කළාද? 950ක් වියදම් කළා. එතකොට 1400න් 950ක් වියදම් කළා නම් කීයක් ඉතුරු වෙනවද? 450ක් ඉතුරු වෙනවා. 450ක් ඉතුරු වෙනවා. ඊළඟ එක තියෙනවා මොකද්ද? ඊළඟ එක තියෙනවා මොකද්ද බලන්න. ප්‍රාග්ධනයේ මූලික පොතයි මූලාශ්‍ර ලේඛනයයි. පළවෙනි එකේ තියෙන්නේ ප්‍රාග්ධනයේ ලෙස මෝටර රථයක් යොදනවා. අපි අර දෙවන MCQ එකේදීත් කතා කළා ප්‍රාග්ධනයේ ලෙස මෝටර රථයක් යොදවනවා නම් ඒකේ මූලික පොත වෙන්නේ පොදු ජර්නලය. මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මොකද්ද? ජර්නල් වවුචර්.
දෙක ලිපි ද්‍රව්‍ය ණයට ගන්නවා. දරුවෝ ලිපි ද්‍රව්‍ය ගන්නෙ මොකටද? පාවිච්චි කරන්න. ලිපි ද්‍රව්‍ය ගන්නෙ පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න වත්කමක් ණයට ගද්දී ලියන්නේ මොකේද? පොදු ජර්නලය. හැබැයි ඕකට ගැනුම් ජර්නලයේ ලියපු එක වැරදි වෙලා තියෙන්නේ මේකයි. ඔයාට උඩින් කිව්වනම් ගානේ ලිපි ද්‍රව්‍ය විකුණන ආයතනයක තොරතුරු කියලා. ඔයා ලිපි ද්‍රව්‍ය ණයට ගත්ත එක ගැනුම් ජර්නල් ලියවන හරි. නමුත් ඔයා ගැනුම් ජර්නල් ලියලා තියෙනවා නම් ඔතන වැරදි. මොකද ලිපි ද්‍රව්‍ය ණයට ගන්නේ සාධ පාවිච්චිය සඳහා. ඒ සෞත්තරයේ විය යුත්තේ පොදු ජර්නලය සහ ජර්නල් වවුචරය. ඊළඟ එක කියනවා මොකද්ද? විකිණීමට ලීබඩු ගැනීම. විකිණීමට ලීබඩු ගැනීම. සමහර අය ඔකට ලියලා ඇති උත්තරේ ගැනුම් ජර්නලය උත්තරේ වැරදි. ළමයි ඕකේ ණයට ගන්නවා කියලා කොහෙවත් කියලා නැහැනේ විකුණන්න උනාට. එහෙනම් ළමයි ගන්නවා කිව්වොත් ඒකට එන්නේ ගෙවීම් ජර්නලය. ගෙවීම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද වෙන්නේ දරුවෝ? ගෙවීම් වවුචරය. ගෙවීම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද වෙන්නේ? ගෙවීම් වවුචරය. ඒතකොට ලීබඩු ගන්නවා කිව්වට මේක ණයට ගන්නවා කියලා කියලා නැහැ. ඊළඟට කියනවා චෙක් පතකින් ගෙවීම. තමයි චෙක් පතකින් ගෙවුවත් මුදලින් ගෙවුවා සමානයි. එහෙනම් වෙන්නේ මොකද්ද? ගෙවීම් ජර්නලය. එතකොට ඒකේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මොකද්ද දරුවෝ? ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය යම් පුද්ගලයෙක් චෙක් පතකින් ගෙවුව නිසා උතන පිළිපත කියලා ලියලා තියෙනවා නම් ඒකත් පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන් අපිට. නමුත් නිවැරදි උත්තරය වෙන්නේ ගෙවීම් වවුචරය. ඊළඟට කියනවා පහත එක්කෙක් මූල්‍ය ප්‍රකාශනයේ අඩංගු මූලිකාංග වර්ග දෙක මොනවාද කියලා. දරුවෝ ආදායම් ප්‍රකාශයේ තියෙන මූලිකාංග වර්ග දෙක ආදායම් ප්‍රකාශයේ තියෙන මොනවාද? ආදායම් සහ මොනවාද? වියදම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන ප්‍රධාන මූලිකාංග දෙක තමයි මොනවාද? වත්කම් සහ වගකීම්. හැබැයි කෙනෙක් වත්කම් වගකීම් හිමිකම් කියන තුනෙන් දෙකක් ලියලා තියෙනවා නම් ඒත් උත්තරේ හරියි. ඊළඟට කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය. දරුවෝ මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි නිර්වචනය කළා මුලින්. මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන ලේඛනයේ ලියවෙන්නේ ළමයි ව්‍යාපාරයක තියෙන මුදල් ගලා ඒම් සහ මුදල් මොනවා වීමද? ගලා යාම්. ගලා ඒම් සහ ගලා යාම්. එහෙනම් ගලා ඒම් සහ ගලා යාම් තියෙන්නේ මොකේද? මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ගලා ඒම් සහ ගලා යාම්. හැබැයි මෙහෙම උත්තරයක් තිබුණාත් මම කියනවා ලකුණු දෙන්න කියලා. මොකක්ද ව්‍යාපාරයක තියෙන මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් කියලා ලියලා තියෙනවා නම් ඒකට ලකුණු දෙන්න. නමුත් නිවැරදිම උත්තරයක් නෙවෙයි. ඊළඟට 43 සත්‍යද අසත්‍යද කියලා අහන්නේ මේ ප්‍රකාශන. කලමනාකරුවන්ට තොරතුරු සපයලා දෙන එක මූල්‍ය ගිණුම්කරණයේ ආරමුණලු නෑ. මූල්‍ය ගිණුම්කරණයේ ආරමුණ සියලු ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයන එක. එහෙනම් උත්තරය අසත්‍යයි. පොදු ජර්නලයේ ලියා තබන්න පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් වවුචරයලු වැරදි. ගෙවීම් වවුචරය කියන්නේ ගෙවීම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය. පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ජර්නල් වවුචරය. එහෙනම් උත්තරය අසත්‍යයි. වෙළඳ වට්ටම් කිසි විටකත් ගිණුම් වල ලියන්නේ නැහැ. ඔව් වෙළඳ වට්ටම් ගිණුම් වල ලියන්නේ නැහැ. අපි ජර්නලයට දාන්නේ වෙළඳ වට්ටම් මොනවා කළාද? අඩු කරලා. ඒ නිසා වෙළඳ වට්ටම් ගිණුම් වල සටහන් කරනු නොලැබේ කියන එක සත්‍යයි. ඊළඟට ශේෂ පිරික්සුමක් තුළ සියලුම ගිණුම් වර්ග ඇතුළත් වෙනවා. ඔව් ලෙජරයේ තියෙන සියලුම ගිණුම් වර්ග තමයි අපි මොකක් හදන්නේද අවසානයේදී ශේෂ පිරික්සුමක් හදන්නේ. එහෙනම් සියලු ගිණුම් අන්තර්ගත වෙන තැන තමයි මොකක් වෙන්නේද? ශේෂ පිරික්සුම වෙන්නේ ලේඛනයක් විදිහට. ඊළඟට කියනවා මොකද්ද? සුළු මුදල් ගෙවීම් ජර්නලයක සටහන් කෙරෙන පහත ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ. ඒකේ දරුවා උන්නතර තියෙනවා සුළු මුදල් අග්‍රිමය ලැබෙන එක. අපි දැක්ක සුළු මුදල් ගෙවීම් ජර්නලය හදද්දී අග්‍රිමය ලැබෙන එක අපි සුළු මුදල් ගෙවීම් ජර්නලේ ලියන්නේ නැහැ. සුළු මුදල් ගෙවීම් ජර්නලේ ලියන්නේ නැහැ. සුළු මුදල් ගෙවීම් ජර්නලේ ලියන්නේ නැත්නම් අග්‍රිමය ලැබෙන්නේ කොහෙන්ද කියලා බලන්න. අග්‍රිමය ලැබෙන්නේ ප්‍රධාන මුදල් භාරකරුවගෙන්. එහෙනම් මේක ප්‍රධාන මුදල් භාරකරුවගේ සල්ලි ගෙවීමක්. සල්ලි ගෙවීමක් නම් දරුවෝ මොකේද ලියන්නේ? ගෙවීම් ජර්නලේ. ගෙවීම් ජර්නලේ.
එතකොට ගෙවීම් ජර්නලයේ ලියන්න පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ගෙවීම් වවුචරය. එනම් ප්‍රධාන මුදල් භාරකාරයාගේ සල්ලි ගෙවීමක් ඒක. ඒකට එන්නේ ගෙවීම් වවුචරය. ඊළඟට කියනවා සුළු මුදල් ගෙවීම. සුළු මුදල් ගෙවීම් ලියන්නේ සුළු මුදල් ගෙවීම් එකේ. එතකොට ඒකේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? සුළු මුදල් ගෙවීම් වවුචරය. එහෙනම් පළවෙනි එකට උත්තරය ගෙවීම් වවුචරය, දෙවෙනි එකට උත්තරය සුළු මුදල් ගෙවීම් වවුචරය. 45 ඔන්න බලන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා. සිල්වා මහතා 2018 1 දින 3 ලක්ෂයක් යොදලා ව්‍යාපාරයක් පටන් ගත්තා. පොත්පත් නිසි අයුරින් තියාගත්තේ නැහැ. අවුරුද්දේ අන්තිමට 20000ක තොගයක් ඉතුරුයි. ව්‍යාපාරය දලලාභය හොය තියාගන්නේ විකුණුම් වලින් 25%යි. විකුණුම් වලින් කීයද? 25%යි. එතකොට උතන විකුණුම් තියෙනවා කොච්චරක්ද? ලක්ෂ 2ක්. දරුවෝ ලක්ෂ 2ක් විකුණුම් තියෙනවා නම් ඔක ඉතාම පැහැදිලිව කියනවා විකුණුම් වලින් 25%ක් ලාභ තියා ගන්නවා. විකුණුම් වලින් 25%ක් කියන්නේ 4න් එකක් ලාභ තියා ගන්නවා. එහෙනම් විකුණුම් වලින් 25%ක් ලාභ තියා ගන්නවා කියන්නේ කීයක ලාභයක් තියා ගන්නවද? 50000ක ලාභයක් තියා ගන්නවා. ඒ කියන්නේ 2 ලක්ෂයෙන් 125 50000යි දල ලාභය. පළවෙනි එකේ උත්තරය. 2 2018 ශුද්ධ ලාභය. දැන් ඔයාලට දල ලාභය ආවදරුවෝ කීයක් තියෙනවද? 50000යි. දල ලාභය කීයක් ආවද? 50000ක් ආවා. 125 බලමු 50000ක් ආවනේ. ඒකෙන් මෙහෙයුම් වියදම් තියනවලු 25000. එහෙනම් 50000න් 25000ක් ගියාම ශුද්ධ ලාභය කීයක් එනවද? 25000ක් එනවා. ඊළඟට බලන්න ඔයාගෙන් අහනවා මුළු ගැනුම් කීයද කියලා. දරුවෝ මේ ව්‍යාපාරය පටන් ගත්තේ මේ අවුරුද්දේනේ. එතකොට මේ අවුරුද්දේ ලක්ෂ 2ක බඩු වික්කනේ. ලක්ෂ 2ක බඩු විකුණද්දී 50000ක් ලාභයිරුනේ. ඒ කියන්නේ කීයකට ගත්ත භාණ්ඩ වික්කද දරුවෝ? 1,50,000කට ගත්ත බඩු වික්කා. ළමයි 1,50,000කට ගත්ත බඩු වික්කනම් තව 20000ක බඩු ඉතුරු වෙනු නේද ව්‍යාපාරේ? එතකොට බලන්න 1,50,000කට ගත්ත බඩු විකුණලත් තව 20000ක භාණ්ඩ ඉතුරු නම් කීයක භාණ්ඩ අපි අරන් ඇද්ද? 1,70,000ක බඩු අරන් ඇති. කීයක භාණ්ඩ අරන් තියනවද? 1,70,000ක බඩු අරන් ඇති. නැවත බලන්න මොකද්ද කිව්වේ කියලා? ලක්ෂ 2කට වික්ක එක 50000ක් ලාභයි. එතකොට ඒක අරගෙන තිබුණේ කීයකටද? 1,50,000කට. එතකොට 1,50,000ක බඩු අපි විකුණලා තිබුණා. කඩේ තව 20000ක භාණ්ඩ ඉතුරුයි. එතකොට ඔක්කොම අපි කීයක බඩු අරන් තිබුණාද? 1,70,000යි. එතකොට මේ 1,70,000ක බඩු ණයට අරන් තිබුණා නම් ඒකෙන් අන්තිම දවසේ වෙනකොට තව ගෙවන්න තියෙන්නේ 60,000යි නම් 1,70,000ක බඩු අරන් තිබුණා නම් ඒකෙන් ගෙවන්න තියෙන්නේ තව 60,000යි නම් කීයක් ගෙවලා තියනවද ණය හිමියන්ට? 1,10,000යි. කොහොමද 1,10,000 හොයන්නේ? 1,70,000ක බඩු ගත්තා. තව ගෙවන්න තියෙන ණය හිමියෝ කියන්නේ තව ගෙවන්න තියෙන්නේ 60,000යි. එහෙනම් ගෙවුව ගාන හොයන්නේ කොහොමද? ගත්ත ගානෙන් ගෙවන්න තියෙන ගාන අඩු කළාට පස්සේ එනවා ගෙවපු ගාන. එතකොට එනවා 1,10,000යි උත්තරේ. ඊළඟට කියනවා එක්තරා ආයතනයක 120ක වැට් එකක් එක්ක මුළු ගැනුම් තියනවලු 1,20,000. ඔන්න මම ඔයාලට කියා දුන්නා වැට් එක හොයන්නේ කොහොමද කියලා. ගැනුම් ජර්නලයේ පාඩමේදී සහ අපි ලැබීම් ගෙවීම් පාඩමේදී විශේෂයෙන් ගෙවීම් ජර්නලයේදී වැට් එක තියෙනවා අපිට. වැට් එක හොයන්න වැට් එකත් එක්ක 1,20,000ක් තියෙනවා ගැනුම්. වැට් එක තියෙනවලු 120ක්. එහෙනම් 120ක් නෙමෙයි අපි බලන්න ඕනේ. මේ තියෙන්නේ 20ක් එකතු කරපු ගාන. එහෙනම් බලන්න ඕනේ 100න් 20ක් නෙවෙයි මං කියුවා කීයක්ද? 120න් 20යි. එහෙනම් වැට් එක හොයද්දි බිඳුවට බිඳුව කපලා යනවා. 12ට 12 කපලා යනවා. එතකොට මෙතන ඉන්නේ 10,000 2යි කියන්නේ රුපියල් කීයද?
20000. ඒ කියන්නේ මේ 1,20,000 ඇතුලේ තියෙනවා 20000ක වැට් එකක්. මොනවද මේ ණයට ගැනුම්? දරුවෝ ගැනුම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ ගැනුම් ගිණුමට මොනව වෙනවද? හර වෙනවා. හැබැයි 1,20,000ම ගැනුම් ගිණුමට දාන්න බෑ. මොකද ඒක ඇතුලේ 20000ක් වැට් තියෙන්නේ. ඒ නිසා වැට් ගිණුමට දාන්න ඕනේ 20000. එහෙනම් දරුවෝ ගැනුම් ගිණුමට හර වෙන්නේ කීයද? ලක්ෂයයි. වැට් ගිණුමට හර වෙනවා කීයද? 20000යි. මේ දෙකම ගත්තේ කොහොමද? ණයට. ණයට ගන්න කාගෙන්ද ණය? හිමියන්ගෙන්. එහෙනම් ණය හිමි පාලන ගිණුමට බැර වෙනවා කීයක්ද? 1,20,000යි. ඔයාට දුන්නා අපි ගැනුම් ජර්නලයේ එකතුව ගිණුම්ගත කරන ඩබල් එන්ට්‍රි. බලන්න ඔයාගේ ගැනුම් ජර්නල් නිබන්ධනයේ තියෙනවා ගැනුම් ජර්නලයේ එකතුව ගිණුමට පිටපත් වෙන්නේ කොහොමද වැට් තියෙනකොට කියලා. කොහොමද පිටපත් වෙන්නේ? ගැනුම් ගිණුමට සහ වැට් පාලන ගිණුමට හර කර ණය හිමි පාලන ගිණුමට මොනව කළ යුතුයිද? බැර කළ යුතුයි කියලා. ණය හිමි පාලන ගිණුමට බැර කළ යුතුයි කියලා උත්තරය 46 වෙනි එකට මේ තියෙන උත්තරේ විතරසටහන. 47 නොවැම්බර් 1 වෙනිදා අත ඉතිරි මුදල 200ක් තිබුණා. එදා තව 1800ක් දුන්නා. එතකොට ඔක්කොම අග්‍රිමය කීයද? 2000යි. එහෙනම් පළවෙනි එකට උත්තරය රුපියල් 2000යි. එතකොට මේ 2000න් වියදම් කළා 11 වෙනි මාසය තුල 1400ක්. මාසෙදී වවුචර් ඉක්මවා ගිය හිඟයක් තිබුණා කීයකද? 1400ට අමතරව තව 200ක හිඟයක් තිබුණා කියන්නේ නැති කරගෙන සල්ලි. එතකොට අහනවා අත ඉතිරි මුදල කීයද කියලා. එතකොට ළමයි 2000ක් තිබුණා 2000න් 1400ක් වියදම් වුණා. එතකොට 600ක් ඉතුරු වෙන්න ඕනේ. නමුත් ඒකෙන් නැති වෙලා තියෙනවා 200ක්. එහෙනම් අත ඉතිරි මුදල කීයක් වෙනවද ළමයි? 400. අත ඉතිරි මුදල 400. ඊළඟට අහනවා ළමයි ප්‍රතිපූර්ණය කරන මුදල කීයද කියලා. ළමයි 2000න් සුළු මුදල් බාරකරු අත තියෙන්නේ 400යි නම් ඔහුට කීයක් ප්‍රතිපූර්ණය කළ යුතුයිද? 1600ක් ප්‍රතිපූර්ණය කළ යුතුයි. කීයක් ප්‍රතිපූර්ණය කරන්න ඕනේද? 1600ක් ප්‍රතිපූර්ණය කරන්න. එතකොට උත්තර තුන වෙන්නේ පළවෙනි එකට 2000යි, දෙවෙනි එකට 400යි, ඊළඟ එකට වෙනවා 1600යි. හැබැයි දරුවෝ මතක තියාගන්න උතනට සුළු මුදල් බාරකරුවා නැති කරගත්ත සල්ලි තියෙනවනේ. ඒ නැති කරගත්ත සල්ලි ඔහුගේ පඩියෙන් අඩු කරනවා. එතකොට ඒක මේ සුළු මුදල් අග්‍රිම ප්‍රතිපූර්ණයට අදාළ කාරණයක් නෙවෙයි. ඒක අපි ඉස්සරහදී කතා කරමු. ඊළඟ එක විකුණුම් ලෙජර පාලන ගිණුමේ ඔය කියන්නේ ණය ගැතියන්ගේ මුල ශේෂය තිබුණලු 75ක්. ණය ගැතියෝ ඔය විකුණුම් ලෙජර කියලා කියන්නේ ණය ගැතියෝ. හරිද? ණය ගැතියෝ. ණය ගැතියන්ගේ මුල ශේෂය තිබුණලු 75ක්. ඒ වගේම ණයට වික්කලු කීයක්ද? 125ක්. ළමයි මුලින් 75ක් තිබුණා නම් 125ක ණයට වික්කන ඔක්කොම ණය ගැතියෝ කීයක් වෙනවද? 200යි. ඒකෙන් සල්ලි ලැබිලා තියෙනවලු 140ක්. 200න් 140ක් ගියාම තව කීයක් ලැබෙන්න තියෙනවද? 60යි. ඒකෙනුත් අහපව් වෙවලා තියෙනවලු වික් එකකින් කීයෙන් එකක්ද? 5න් එකක්. වික් ගාන කීයද? 125යි. ඒකෙන් 5න් එකක් අහපව් වෙවුවා කියන්නේ වික් ගානෙන් 5න් එකක් කියන්නේ කීයද? 25ක් අහපව් වෙවලා තියෙනවා. එහෙනම් 60න් 25ක් අහපව් වෙවලා තියෙනවා නම් තව කීයක් ලැබෙන්න තියෙනවද? 35යි. උත්තරේ වෙනවා කීයද? 35000යි. උත්තරේ ගත්ත විදිහ අවශ්‍ය නම් ලියා ගන්න. මේ තියෙන්නේ ණය ගැතියන්ගේ මේ ණය ගැතියන් ගිණුම් ගහන්න අවශ්‍ය නැහැ. ණය ගැතියන්ගේ ආරම්භක ශේෂය ඒකට ණයට වික්කා ඒකෙන් මුදල් ගෙව්වා ඒ වගේම ඒකෙන් ආපසු එව්වා. මේ තියෙන්නේ ඉතිරි මුදල. තවදුරටත් ලැබෙන්න ඕන ගන්න.
ඊළඟ එක. ඔන්න ඊළඟ එකේ තියෙනවා පහත එක් එක් ගනුදෙනුවට අදාළ ද්විත්ව සටහන ලියා දක්වන්න. මොකද්ද ඉල්ලන්නේ? පළවෙනි එක බොල් ණය කපා හැරීම. දරුවෝ බොල් ණය කියන්නේ අපේ මොකද්ද? වියදමක්. වියදමක් නම් අදාළ වියදම් ගිණුමට මොකද වෙන්නේ? හර වෙනවා. වියදමක් නම් අදාළ වියදම් ගිණුමට මොකද වෙන්නේ? හර වෙනවා. එහෙනම් ලියන්න බොල් ණය ගිණුම හර. ඔන්න තන ඉතාලියක් දාලා ඔන්න ලියන්න. බොල් ණය වලට අපි කියන අලුත් වචනේ අපි ඉගෙන ගත්තා මොකද්ද? හානි කරන අලාභ ගිණුම. පැත්තකින් ලියන්න ඕන ඉතාලියක් දාලා හානි කරන අලාභ ගිණුම. හර. කවුද බොල් ණය වෙන්නේ? ණය ගැතියෝ. ණය ගැතිය බැර. ණය ගැතිය අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ ණය ගැතිය බැර. බොල් ණය හර ණය ගැතිය බැර. ඊළඟට කියනවා ණය ගැති ණය හිමි හිලව් කරනවා. ළමයි හිලව් කරනවා කියලා කියන්නේ අපි ණයයි අපි ගෙවන්න තියෙන ගාණයි අපිට ලැබෙන්න තියෙන ගාණයි කැපිලා යනවා. හිලව් වෙනවා කියන්නේ කැපිලා යනවා. ළමයි ණය ගැතිය අඩු වෙනවා නම් මොකද වෙන්නේ? ණය ගැති ගිණුමට අඩු වෙනවා කියන්නේ වත්කම් අඩුවීමක්. වත්කම් අඩුවීමක් නම් ණය ගැතිය මොකද වෙන්නේ ළමයි? බැර. අනිත් පැත්තෙන් ණය හිමියෝ හිලව් වෙනකොට ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ අඩු වෙනවා කියන්නේ වගකීම් අඩුවීමක්. වගකීම් අඩුවීමක් නම් ණය හිමියෝ මොකද වෙන්නේ? හර වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? ණය හිමියෝ හර ණය ගැතියෝ බැර. ණය හිමි හර ණය හිමි හර ණය ගැති බැර. හිලව් කිරීමකදී ණය ගැතියෝ මෙන්ම ණය හිමියෝද අඩුවන නිසා. තර ලකුණක් දාලා ලියා ගන්න එතන. හිලව් කිරීමකදී ණය හිමියෝ මෙන්ම ණය ගැතියෝද අඩුවන නිසා. එතකොට මොකද වෙන්නේ? ණය හිමියෝ හර ණය ගැතියෝ බැර. අවසාන ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නේ කියනවා මෙන්න මේකෙදී ණය ගැතියෝ අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් වෙන්නේ නැද්ද කියලා. පළවෙනි එක බොල් ණය කපා හැරියාම ලද්දරුව අපි සමීකරණයේදී ඉගෙන ගත්තා. ණය ගැතියෝ මොනවා වෙනවද? අඩු වෙනවා. දෙක ලැබිච්ච චෙක් පතක් අගරුණාම දරුවෝ චෙක් එකක් ලැබිච්චාම නම් ණය ගැතියෝ මොකද වෙන්නේ? අඩු වෙනවා. චෙක් පතක් අගරු වෙනවා කියන්නේ ඒක කැන්සල් වෙනවා. කැන්සල් වුණාම ණය ගැතියෝ මොනවා වෙනවද? වැඩි වෙනවා. බොල් ණය නැවත ලැබෙනවා. බොල් ණය කියන්නේ කපා හැරප එකක්. කපා හැරප එකක් නැවත ලැබුණා කියලා ඉන්න ණය ගැතියෝ මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. ඉන්න ණය ගැතියෝ මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. අන්න ඉන්න ණය ගැතියෝ වෙනස් වෙන්නේ නැහැ. දැන් කපා හරිද්දි නම් අඩු වෙනවනේ. කපා හැරප එකක් කැන්සල් වුණා කියලා නැවත වැඩිවීමක්වත් අඩුවීමක්වත් වෙන්නේ නැහැ. අඩුවීමක්වත් වෙන්නේ නැහැ. ඊළඟ එක භාණ්ඩ ආපසු හරවා එවීම. භාණ්ඩ ආපසු හරවා එවීම අහපව් හරවල එවුවහම අපින් ලැබෙන්න තියෙන මුදල මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ණය ගැතියෝ මොනවා වීමක් වෙනවද? අඩු වීමක් වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ ණය ගැතියෝ මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ 2022 සම්බන්ධයෙන් අපි ලබා දුන්න ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡා කරන්න ලැබුවේ. එතකොට ඔකේ අමාරු ප්‍රශ්න රාශියක් ඇති. හරිද? නමුත් ඔන්න වගේ ප්‍රශ්න වලට තමයි අපි පුරු විය යුත්තේ උත්තර ලියන්න. ඒ නිසා ඔයාට දැන් මේකේ ලකුණු බලාගන්නේ මෙහෙමයි. ඔකේ පළවෙනි බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ බහුවර්ණ ප්‍රශ්න 30ට කෙලින්ම ලකුණු 30යි වාගේ පළවෙනි පිටුවේ දාගන්න පුළුවන්. ඒ 30ට එකකට එක බැගින් තමයි ලකුණු හම්බෙන්නේ. 20 නම් හරි වෙන්නේ ලකුණු 20යි. ඒ වගේම 10 නම් හරි වෙන්නේ ලකුණු 10යි. 25 නම් හරි වෙන්නේ 25යි. එකකට එක බැගින්. එතකොට 31 ඉඳන් 50 දක්වා බලන්නේ මෙහෙමයි දරුවෝ.
31 ඉඳන් 50 දක්වා බලන්නේ එකකට ලකුණු 4 ගානේ හම්බ වෙනවා. එකකට ලකුණු කීය ගානද හම්බ වෙන්නේ? 4 ගානේ. එතකොට කෑලි දෙකක් තිබුණා නම් එකකට 2 ගානේ ලකුණු 4යි. කෑලි 4ක් තිබුණා නම් එකකට 1 ගානේ. එතකොට අපිට පේනවා සමහර ඒවල කෑලි 12ක් තියෙනවා. කෑලි 12ක් තියෙන ඒවාවක කෑලි 3කට 1 ගානේ තියෙන්නේ. සමහරවල්ලාට කෑලි 8ක් තියෙන ඒවා තියෙනවා. ලකුණු 4යි 1 ගානකට තියෙන්නේ. එහෙනම් එක කෑලි දෙකකට 1 ලකුණු ගානේ ඉන්නවා. එතකොට ඔයාට ගන්න වෙන්නේ ලකුණු 4 ගානේ. එතකොට 4 20ක් කියන්නේ ලකුණු 80ක් එන්නේ. හැබැයි 80 දාන්න බෑ. ඔයා 80න් කීයද කියලා බලලා ඒ ගාන 4න් බෙදලායි උත්තරේ ගන්න. කීයෙන් බෙදලාද ගන්නෙ? 4 එක ප්‍රශ්නයකට 4ක් දුන්නා වගේ තමයි ආය අන්තිමට 4න් බෙදනවා. ඒ කියන්නේ අන්තිමට MCQ එකට කොහොමත් 1 ලකුණයි එන්නේ. නමුත් බලන්න එහෙම ඒක 4න් වැඩි කරලා ඊට පස්සේ ආය 4න් බෙදලා ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ඔයාලට ලකුණු ටික බලා ගන්න පුළුවන්. එතකොට අපි සාකච්ඡා කළා අවසන් කළේ 2021 බහුවර්ණ 2021 සම්බන්ධයෙන් ලබා දුන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පිළිබඳව. ඒ නිසා අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට තව දිනකින් හෝ දෙකකින් අපි ඔයගොල්ලන්ට නිකුත් කරනවා වාස්තවික ප්‍රශ්න පත්‍රය කියන්නේ ගණන් හදන ප්‍රශ්න පත්‍රය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගණන් හදන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට මේ වසරේ අවසන් වෙන්න කලින් අපි ඔයගලන්ට WhatsApp group හරහා දැනුම් දෙනවා. එක දිනක් විතරක් වගේ දෙනවා අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට හදන්නට. මේ බහුවර්ණ නෙමෙයි අපි වාස්තවික ප්‍රශ්න පත්‍රය. එතකොට වාස්තවික ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම අපි YouTube live ඔස්සේ මේ වගේම සජීවී පන්තියකින් අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සිදු කරනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අපි ඔයගලන්ට ඉදිරියේදී WhatsApp group හරහා සහ PNMPI TV Facebook page එක හරහා අපි ඔයගලන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එහෙනම් අපි අද මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉවරුණා. මේකේ මොකක් හෝ ගැටලුවක් තියෙනවා නම් අපට පෞද්ගලිකව කතා කරලා මේකේ ගැටලු මොනවා හරි තියෙනවා නම් ඔයගලන්ට විමසීමක් කරන්න පුළුවන්. right. එහෙමනම් ඊළඟ දවසේ කතා කරමු.